හරි. හැමෝටම එහෙනම් සුබ දවසක්. ඉතින් එහෙනම් අපි පටන් ගමු. අද පාඩම. ඉතින් එහෙනම් හැමෝම පිළිගන්නවා සුබ දවසක් වේවා කියලා. අද අපිට තියෙන සාකච්ඡා කරන්න අපි දැන් මෙතෙක් දුරට පළවෙනි පාඩමේ සිට ඔයාලගේ සිලබස් එකේ 9 වෙනි පාඩම දක්වා සාකච්ඡා කරගනිමින් ආවා. දැන් එහෙනම් අද අපිට තියෙන්නේ 10 වෙනි පාඩම සාකච්ඡා කරන්න. මොකද්ද පුතේ 10 වෙනි පාඩම? මම හිතන්නේ දන්නවත් ඇති. ඔයාලගේ සිලබස් එකේ පාඩම් ඔක්කොම 13ක් තියෙනවානේ. එතකොට මේ 13 10 වෙනි පාඩම කියලා කියන්නේ වෙබ් අඩවි සංවර්ධනය. ඉතින් මේක අහද්දිත් ඔයාලට ගොඩක් සන්තෝෂ ඇති. හේතුව තමයි මේක ඉතාමත්ම ආස හිතන පාඩමක්. ඒ වගේම ගොඩක් අය දන්න පාඩමක්. ඉතින් ඒක නිසා වෙබ් අඩවි සංවර්ධනය කියන මාතෘකාව යටතේ තියෙන මෙන්න මේ පාඩම අද අපි සාකච්ඡා කරන්න බලමු නේද? ඉතින් මේකේ තියෙන කොටස් ටික අපි සාකච්ඡා කරගෙන යමු. ඉතින් වෙබ් අඩවියක් කියන එක හැමෝම දැන් මේ වෙනකොට පාවිච්චි කරලා තියෙනවා. මේ කාලේ වෙනකොට සමහරක් අයගේ ටියුෂන් ක්ලාසස් පවා තියෙන්නේ වෙබ් අඩවි වලින් නේද? වෙබ් අඩවි වලින් බලන්නේ. ඉතින් මේක ගැන ඔයාලා ගොඩක්ම දන්නවා. ඉතින් එහෙනම් අද අපි මේ කොටස් ටික සාකච්ඡා කරගෙන ඉස්සරහට යමු. හරි. ඉතින් එහෙනම් අපේ මාතෘකාව තමයි වෙබ් අඩවි නිර්මාණය කියන මාතෘකාව. එතකොට මේකේ අපි ප්‍රධාන මාතෘකා විදියට ලියා ගන්න පුළුවන් ඔයාලට බහුමාධ්‍ය තාක්ෂණය උපයෝගී කරගනිමින් වෙබ් අඩවි සංවර්ධනය කරයි. මේක තමයි මාතෘකාව. නමුත් ඒ වුණාට අපි මේ පාඩමට සරලව කියන්නේ හැමෝම ප්‍රසිද්ධ පාඩම තමයි HTML කියන්නේ. නැත්නම් වෙබ්සයිට් කියලා. නේද? HTML පාඩම කියලා තමයි කියන්නේ. නමුත් ඒ වුණාට මේකේ නිවැරදි නම තමයි මොකද්ද මේ පාඩමේ ලියන්න පුතේ 10 වන ඒකකය කියලා ලියන්න. 10 වන ඒකකය බහුමාධ්‍ය තාක්ෂණය උපයෝගී කරගනිමින් වෙබ් අඩවි සංවර්ධනය කරයි. 10 වන ඒකකය කියලා ලියලා බහුමාධ්‍ය තාක්ෂණය උපයෝගී කරගනිමින් වෙබ් අඩවි සංවර්ධනය කරයි. වෙබ් අඩවි සංවර්ධනය කරයි. හරි. එතකොට මේ මාතෘකාවේ අපිට තියෙනවා ප්‍රධාන අනුමාතෘකා 8ක් ගැන සාකච්ඡා කරන්න. හරිද? ප්‍රධාන අනුමාතෘකා 8ක් ගැන සාකච්ඡා කරන්න තියෙනවා. ඉතින් හරිම ලේසි අනුමාතෘකා 8. ඒ කියන්නේ මේ පාඩමේ තියෙන කොටස් ටික තමයි අපි මෙතනදී සාකච්ඡා කරන්නේ. මොනවාද කොටස් ටික? අපි කියමු බලන්න මොනවාද 10 පළවෙනිම කොටසේ අපි කතා කරනවා ලෝක විසරවීමෙහි අවශ්‍යතාව ගවේෂණය කරන්න. දෙවෙනි එක යටතේ කතා කරනවා පරිශීලක අවශ්‍යතා විශ්ලේෂණය කරයි බහුමාධ්‍ය අන්තර්ගතය. එතකොට අද මම මෙතනදී මේ වීඩියෝ එකෙන් බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේ 1 සහ 2 ගැන විතරයි කතා කරන්නේ. ඉතුරු ඒවා ඊළඟ වීඩියෝ එකෙන් කරන්න. හරි. ඉතින් එහෙනම් ඔන්න 10 තුන්වෙනි මාතෘකාව තමයි වෙබ් අඩවියක් ක්‍රියාවට නැංවීමට අදාළ වූ HTML උසුරන හඳුනා ගන්න. ඊළඟට අපි කතා කරනවා සබැඳි වෙබ් පිටු නිර්මාණය කිරීමට HTML භාවිත කරයි. ඊළඟට කතා කරනවා වෙබ් පිටුවල පෙනුම වෙනස් කිරීම සඳහා විලාසපත ස්ටයිල් ෂීට් භාවිත කරයි. 10 6 වෙනි පාඩමේ ඒක අනුමාතෘකාව යටතේ කතා කරනවා වෙබ් පිටු නිර්මාණයට සම්පාදන මෙවලම් භාවිත කරයි. ඊළඟට අපි කතා කරනවා PHP සහ MySQL භාවිත කොට ගතික වෙබ් පිටු නිර්මාණය කරයි. ඊළඟට වෙබ් අඩවියක් ප්‍රසිද්ධ කරන නඩත්තු කරයි. මෙන්න මේ මාතෘකා 8 තමයි අපිට සාකච්ඡා කරන්න තියෙන්නේ. ඉතාමත්ම වටිනා පාඩමක්. හේතුව කියන්නේ මෙන්න මේ පේපර් එකේ ගත්තොත් අපේ A level පේපර් එකේ ගත්තොත් MCQ ප්‍රශ්න හැම අවුරුද්දෙම 4ක් 5ක් 6ක් ආදී වශයෙන් ආන ඒකකයක්. ඒ වගේම විභගත පේපර් එකේ තනි ප්‍රශ්නයක් එනවා. රචනා පේපර් එකේ තනි ප්‍රශ්නයක් එනවා. එතකොට මේ රචනා පේපර් එකේ කියන ප්‍රශ්නේ අවුරුද්දෙන් අවුරුද්ද වෙනස් වෙන්න පුළුවන්. සමහර අවුරුදු වල වෙනවා, සමහර අවුරුදු වල නැති වෙන්න පුළුවන්. ඉතින් කොහොම නමුත් ඔයාලට තේරෙනවා එතකොට ඉතා විශාල ලකුණු ප්‍රමාණයක් HTML පාඩම නැත්නම් මේ බහුමාධ්‍ය තාක්ෂණය උපයෝගී කරගන්නේ මේ වෙබ් අඩවි සංවර්ධනය කරන කියන පාඩමේ අපිට උභාවී පේපර් එකේ ලකුණු 20ක් 25ක් විතර ගන්න පුළුවන් උන්දත් ඒකකයක් තමයි මෙන්න මේ පාඩම. ඉතින් මේක ආසාවෙන් ඉගෙන ගන්න මේක ගොඩක්ම වටිනවා. ඒ වගේම ගොඩක් ලේසි පාඩමක්. හරියට මේක ඉගෙන ගත්තොත් ඔයාලට ලේසියෙන්ම අර ලකුණු 20 හෝ 25 ලබා ගැනීමේ හැකියාව තියෙනවා. හරිද? පැහැදිලි නේද? එහෙනම් අපි ලියමු මේ පාඩමේ තියෙන අනුමාතෘකා මොනවද කියලා අපි ඉස්සෙල්ලාම ලියාගෙන ඒ එක අනුමාතෘකාව සාකච්ඡා කරන්න යමු. හරි. එහෙනම් අපි ලියමු ඉක්මනට. පළවෙනි එක 10 පළවෙනි මාතෘකාව 10 වෙනි ඒකකය
පොතේ පළවෙනි මාතෘකාව අංක 1 මාතෘකාව ලියන්න ලෝක විසිර වියමනෙහි ලෝක විසිර වියමනෙහි World Wide Web කියලා කියනවා. World Wide Web www.web අවශ්‍යතාව ගවේෂණය කරන්න. අවශ්‍යතාව ගවේෂණය කරන්න. ඊළඟට දෙවෙනි මාතෘකාව පරිශීලක අවශ්‍යතා විශ්ලේෂණය කරයි. වරන් ඇතුළේ යන බහුමාත්‍ය අන්තර්ගතය කියලා කියනවා. බහුමාත්‍ය අන්තර්ගතය. ඊට 10 තුන්වෙනි පාඩම 10 තුන්වෙනි කොටස වෙබ් පිටුවක් ක්‍රියාවට නැංවීමට අදාළ වූ HTML උසුලන වලට අපි කියනවා ටැග්ස් කියලා. හඳුනා ගනි. වෙබ් පිටුවක් ක්‍රියාවට නැංවීමට අදාළ වූ HTML capital HTML උසුලන tags හඳුනා ගන්න. ඊළඟට හතරවෙනි කොටස සබැඳි linked කියලා කියනවා. link වෙච්ච ඒවා link සබැඳි වෙබ් පිටු නිර්මාණය කිරීමට HTML භාවිත කරයි. HTML භාවිත කරයි. ඊළඟට පස්වෙනි මාතෘකාව 10 පස්වෙනි මාතෘකාව වෙබ් පිටුවල පෙනුම වෙනස් කිරීම සඳහා විලාසපත ස්ටයිල් ෂීට් භාවිත කරයි. හයවෙනි මාතෘකාව වෙබ් පිටු නිර්මාණයට සම්පාදන මෙවලම් භාවිත කරයි. authoring tools කියලා කියනවා. සම්පාදන මෙවලම් භාවිත කරයි. ඊළඟ 17 වෙනි මාතෘකාව PHP සහ MySQL භාවිත කොට ගතික වෙබ් පිටු dynamic web page කියලා කියනවා. ගතික වෙබ් පිටු dynamic web page නිර්මාණය කරයි. අවසාන මාතෘකාව 18 වෙබ් අඩවියක් ප්‍රසිද්ධ කර නඩත්තු කරයි. වෙබ් අඩවියක් ප්‍රසිද්ධ කර නඩත්තු කරයි. හරි නේද? ලියා ගන්න බැරි වෙච්ච කෙනෙක් ඉන්නවා නම් ස්ක්‍රීන්ෂොට් එකක් ගන්න. එතකොට මම මේකට අදාළ ටියුට් එකක් ඔයාලට ලබා දෙන්නම්. ටියුට් එක ලබා ගන්න පුළුවන්. නේද? හරි සුපුරුදු විදියට ඔය WhatsApp number එකට message එකක් දැම්මම ඔයාලට ටියුට් එක ලබා ගන්නත් පුළුවන්. ඉතින් එහෙනම් ඔන්න ඔය ක්‍රමයට අපි එහෙනම් ඉස්සරහට යමු. පළවෙනි මාතෘකාව. මොකක්ද මේ පළවෙනි මාතෘකාව? ලෝක විසිර වීමේ අවශ්‍යතාව ගවේෂණය කරන්න. එහෙනම් ඔන්න ලියමු බලන්න අංක 1 10 පළවෙනි කොටස තමයි දැන් අද මම සාකච්ඡා කරන්නේ නේද? 1යි 2යි කිව්වේ නේද? ඒකට අපි ඉස්සෙල්ලාම ගමු 1. 10 පළවෙනි කොටස ලෝක විසිර වීමේ අවශ්‍යතාව ගවේෂණය කරන්න. පළවෙනි අනුමාතෘකාව. හරි නේද? ලියාගත්තා පළවෙනි අනුමාතෘකාව. ඉතින් ලෝක විසිර නියමන කියන එක ඔයාලා අහලා තියෙනවා මේ වෙනකොට World Wide Web කියලා අපි හඳුන්වනවා www. ඉතින් මේක ලෝකෙට ඉස්සෙල්ලාම හඳුන්වා දුන්නේ 1991 දී තමයි ආරම්භ වුනේ. ටිම් බර්නර්ස්-ලී යනු ලෝක විසිර වීමේ සංවර්ධකයා වන අතර වෙබ් තාක්ෂණයේ ප්‍රමිතීන් අධීක්ෂණය කරන කර්මාන්ත හා විශ්වවිද්‍යාල නියෝජනය කරන ලෝක ව්‍යාප්ත වෙබ් සංස්ථාපිතය W3C වෙන. එතකොට මෙන්න මේ කියන ලෝක විසිර වියමන ඒ කියන්නේ මේ ලෝකෙම තියෙන මුළු ලෝකෙම තියෙන වෙබ් පිටු
ඊළඟට වෙන සම්පත් වීඩියෝ දර්ශන ඊට පස්සේ පින්තූර ඇනිමේෂන් මේ ඔක්කොම එකට එකතු කරලා මුළු ලෝකෙම මිනිස්සුන්ට සම්බන්ධ වෙන්න පුළුවන් ක්‍රමවේදයක් නිර්මාණය කරලා ලෝකෙට හඳුන්වා දුන්නේ කවුද? ටිම් බර්නර්ස්-ලී කියන පුද්ගලයා විසින්. මේක ලෝකෙට හඳුන්වා දෙන්නේ 1991 දී. ඉතින් දැන් මේ විදිහට මේ මුළු ලෝකෙම තියෙන සර්වර්ස් වලට එක එක තැන්වල ඉඳන් මිනිස්සු එක එක දේවල් අප්ලෝඩ් කරනවා, ඩවුන්ලෝඩ් කරනවා, එක එක දේවල් කරනවා. ඉතින් මේවා අපි අධීක්ෂණය කරන්න ඕනේ. එම අධීක්ෂණය කිරීම සිදු කරන්නේ කවුද? W3C කියන කම්පැනි එක. ඉතින් W3C කියන කම්පැනි එක තමයි ඒක අධීක්ෂණය කරන්නේ. ඉතින් මෙන්න මේ කියන ලෝක විසර වියමට අපි දත්ත ඇතුල් කරන්න ඕනේ. කියන්නේ ලෝක විසර වියමට කියලා කියන්නේ මුළු ලෝකෙම තියෙන සම්පත් සමූහය. එතකොට මේ සම්පත් සමූහය, මේ සම්පත් වෙබ් සම්පත් වෙන්න ඕනේ. එතකොට මේ වෙබ් සම්පත් සමූහයට දත්ත ඇතුල් කිරීම සඳහා අපි පාවිච්චි කරනවා මොනවාද? HTTP කියන නියමාවලිය. ඔයාලට මතකයි HTTP නියමාවලිය අපි කතා කරා කොතනද 6 වෙනි පාඩමේ නෙට්වර්ක් පාඩමේ මතකද ලේයර්ස් වල නේද? ලේයර්ස් වල මෙන්න මේ HTTP නියමාවලිය අපිට හම්බ වුණා. HTTP යනු ලෝක විසර වියමන මත ගොනු හුවමාරු කිරීම සඳහා ඇති නියමාවලිය. එතකොට මේ www ගොනු කියන්නේ මොනවද? චිත්‍රක, රූප, ශබ්ද, වීඩියෝ සහ අනෙකුත් බහුමාධ්‍ය ගොනු එහා මෙහා අරන් යන්නේ. ඒ කියන්නේ එක සර්වර් එකක ඉඳන් ක්ලයන්ට් මැෂින් එකකට, ක්ලයන්ට් මැෂින් එකක ඉඳන් තවත් සර්වර් එකකට, සර්වර් එකක ඉඳන් තවත් සර්වර් එකකට ආදී වශයෙන් හැමතැනකම එහා මෙහා අරන් යන්නේ කවුද? HTTP කියන නියමාවලියට අනුකූලවයි. පැහැදිලිද? මේ අධිසම්බන්ධක යනු වෙබ් අඩවියේ අන්තර්ගතය සාදා සම්බන්ධක මාර්ගයෙන් අධිපාට ලේඛන සම්බන්ධ කිරීමයි. ඉතින් අධිසම්බන්ධ කියන දේවල් වලට ගැන අපි ඉස්සරහට කතා කරමු. ඉතින් මෙන්න මේ කියන වෙබ් පිටු නිර්මාණය කරාට පස්සේ ඉතින් මේ වෙබ් පිටු ගොඩාක් වෙබ් පිටු වල අධික වශයෙන් දත්ත අන්තර්ගත වෙනවා නේද? ඔයාලා දැකලා තියෙනවා වීඩියෝ දර්ශන, ෆොටෝ, ඉමේජ්, ඇනිමේෂන්, අකුරු ගොඩක් දේවල් තියෙනවා. ඉතින් මේවා බැලීම සඳහා අපිට වෙබ් අතිරික්ත මෘදුකාංග අවශ්‍ය වෙනවා. මේවට කියනවා වෙබ් බ්‍රවුසර්ස් කියලා නේද? වෙබ් බ්‍රවුසර්ස් අහලා තියෙනවා මේ ගැන. වෙබ් බ්‍රවුසර්ස් අවශ්‍ය වෙනවා. ඉතින් වෙබ් පිටු අපිට ගොඩාක් එකතු කරලා වෙබ් අඩවියක් කියන එක නිර්මාණය කර ගන්න පුළුවන්. මොනවාද? වෙබ් පිටු ගොඩාක් එකතු වෙලා දැන් පොතක වුණත් පිටු ගොඩක් එකතු වෙලා පොතක් හැදෙනවනේ. ඒ වගේ වෙබ් පිටු ගොඩක් එකතු වුණාම අපි ඒකට කියනවා වෙබ් අඩවියක්. වෙබ් සයිට් එකක් කියන්නේ. එහෙනම් වෙබ් පේජස්, වෙබ් පිටු කියන්නේ වෙබ් පේජස්. වෙබ් පේජස් ගණනාවක් එකතු වෙලා හැදෙන්නේ මොකද්ද පුතේ? වෙබ් සයිට් එකක්. එතකොට මේ වගේ වෙබ් සයිට් ලෝකේ කෝටි ප්‍රමාණයක් අපිට දකින්න හම්බ වෙනවා. ඉතින් මේ ඕනම වෙබ් සයිට් එක වෙබ් පිටු ගණනාවක් තියෙනවනේ. වෙබ් අඩවියක වෙබ් පිටු ගණනාවක් තියෙනවනේ. ඒකේ මුල්ම පිටුවට අපි කියනවා පළමු පිටුවට අපි කියනවා මුල් පිටුව. එහෙම නැත්නම් පළමු පිටුව කියලා. හෝම් පේජ් එක කියලා කියන්නේ ඔන්න ඕක. හෝම් පේජ් එක ඔයාලා අහලා ඇති. නේද? වෙබ් අඩවියකට පිවිසෙද්දීම ඉස්සෙල්ලාම අපිට දකින්න හම්බ වෙන පේජ් එකට අපි කියනවා වෙබ් මුල් පිටුව. එහෙම නැත්නම් පළමු පිටුව. ඉංග්‍රීසියෙන් කියනවා හෝම් පේජ් එක කියලා. එතකොට මෙන්න මේ කියන ඕනෙම වෙබ් අඩවියකට අනන්‍ය මේ ඇතුල් වීම සඳහා දැන් හිතන්නකො මට ඔයාලගේ ගෙදර එන්න ඕන. එහෙනම් ගෙදර එන්න ඕන නම් මොකක්ද දැනගන්න ඕනේ මම? ඔයාගේ ගෙදර තියෙන ඇඩ්‍රස් එක දැනගන්න ඕනේ. ඒ විදිහට මේ ලෝකයේ හැම තැනකම සර්වර්ස් වල සේවාදායක යන්ත්‍රවල වෙබ් අඩවි ගබඩා කරලා කෝටි ප්‍රකෝටි සංඛ්‍යාවක් තියෙනවා. එතකොට මේ හැම වෙබ් අඩවියකටම අනන්‍යව ප්‍රවේශ වීම සඳහා අපිට අවශ්‍ය වෙනවා ලිපිනයක්. නේද? ලිපිනයක් අවශ්‍ය වෙනවා. ඒ ලිපිනයට අපි කියනවා මොකද්ද? වෙබ් අඩවිය සඳහාම දීලා තියෙන ලිපිනය අපි ඒකට කියනවා ඒකාකාර සම්පත් නිශ්චායකය. Uniform Resource Locator URL. ඉතින් මම මෙතනදී මේ URL ගැන වැඩිදුර අධ්‍යයනය කරන්නේ නැහැ. හේතුව නෙට්වර්ක් පාඩමේ අපි මේ ගැන සාකච්ඡා කරා. URL එක කොටස් අපි වෙනම අපි හඳුනාගත්තා. ඉතින් ඒක නිසා මම මේවා ගැන මෙතනදී ආයෙ නැවත ඔයාලට කතා කරන්න යන්නේ නැහැ. එහෙනම් ඔය විස්තර ටික හොඳට මතක තියාගන්න ලෝක විසර වීමන ගැන සාකච්ඡා කරන්න. අපි එහෙනම් චුට්ටක් ලියාගමු ලෝක විසර වීමන කියන්නේ මොකක්ද කියලා. හරි. එහෙනම් පැහැදිලි ඇති. දෙයන්න ලෝක විසර වීමන www. මේ www අකුරු තුනෙන් කියන්නේ World Wide Web කියන එක. World Wide Web.
World Wide Web කියන එක තමයි ඔය www කියලා අපි හඳුන්වන්නේ. මම හිතන්නේ පේනවා ඇති දැන් බලන්න. අවශ්‍ය නැහැ එකක් තියාගන්න. World Wide Web. හරි. ඒ අර්ථයට යන්න ලෝක විසර වියමන 1991 දී 1991 දී ආරම්භ විය. ටිම් බර්නර්ස්-ලී යනු ලෝක විසර වියමනයේ සංවර්ධකයා වන අතර වෙබ් තාක්ෂණයේ ප්‍රමිතීන් අධීක්ෂණය කරන කර්මාන්ත හා විශ්වවිද්‍යාල නියෝජනය කරන ලෝක ව්‍යාප්ත වෙබ් සංස්ථාපිතය වරන්දුලන් W3C ලෝක ව්‍යාප්ත වෙබ් කියන්නේ World Wide Web consortium කියලා කියනවා සංස්ථාපිතය කියන එකට W3C කියන්නේ ඒකයි W3C web කියලා නම web ඊළඟ ඡේදයෙන් යන HTTP යනු HTTP hypertext transfer protocol නේද මතක ඇති protocol එක HTTP යනු ලෝක විසර වියමන මත ගොනු වරහන් යන චිත්‍රක රූප ශබ්ද වීඩියෝ සහ අනෙකුත් බහුමාධ්‍ය ගොනු වරහන් වහන්න හුවමාරු කිරීම සඳහා ඇති නියමාවලිය වේ. අධිසම්බන්ධක hyperlink යනු වෙබ් අඩවියේ අන්තර්ගතය සහ සම්බන්ධක මාර්ගයෙන් අධිපාඨ ලේඛන සම්බන්ධ කිරීමයි. වෙබ් අඩවිවල ගොනු බැලීම සඳහා වෙබ් අතිරික්ත මෘදුකාංග භාවිත අවශ්‍ය වේ. මොනවාද වෙබ් අතිරික්ත මෘදුකාංග කියන්නේ වෙබ් බ්‍රවුසර්. වෙබ් බ්‍රවුසර්ස් මොනවාද? ඔයාලා දන්නවා. Chrome, Firefox, නේද? Internet Explorer, Mozilla Firefox උඩ තියෙන ඕන එකක් අපිට ගන්න පුළුවන්. Safari නේද? වෙබ් අතිරික්ත මෘදුකාංග අවශ්‍ය වේ. වෙබ් පිටු ලෙස හඳුන්වන වෙබ් අඩවිවල විවිධ ලේඛන නැරඹීමට මෙම මෘදුකාංගය භාවිත වේ. එක් වෙබ් පිටුවක් හෝ වෙබ් පිටු එකතුවකින් වෙබ් අඩවියක් ලෙස හැඳින්වේ. වෙබ් අඩවියක පළමු පිටුව
බොහෝ විට මුල් පිටුව home page කියලා කියනවා home page ලෙස හඳුන්වයි. ලෝක විසිර වියමනේ ඇති සියලුම වෙබ් අඩවි සඳහා අනන්‍ය වූ වෙබ් ලිපි යොමුවක් ඇත. එය ඒකාකාර සම්පත් නිශ්චායකය. Uniform resource locator URL කියලා කියනවා නේද? Uniform resource locator URL වරහන් බහලා ලෙස හඳුන්වයි. හරි පැහැදිලි නේද? ඉතින් ඔන්න ඔය විදිහට අපිට ලෝක විසිරවීම කියන්නේ මොකක්ද කියලා අපි හඳුනා ගන්න පුළුවන්. ඊළඟට අපි යනවා වෙබ් අඩවියක භාවිතය. ලියන මාතෘකාව වෙබ් අඩවියක භාවිතය. Application of website. හරි වෙබ් අඩවියක් ඇයි අපි ඇත්තටම භාවිතා කරන්නේ? ඇයි අපිට වෙබ් අඩවියක් ඕන වෙන්නේ? නේද? ඔයාට ඇයි වෙබ් අඩවියක් ඕන වෙන්නේ? එකක් තමයි තොරතුරු සංනිවේදනය කරන්න. ඒ කියන්නේ මොකද්ද? ඔයා ළඟ තියෙන තොරතුරු මොනවා හරි වෙන කෙනෙක් අතට යැවීම සඳහා අපිට වෙබ් අඩවියක් ඕන වෙනවා. නේද? ඔයා ළඟ තියෙන විස්තර ටික වෙන කෙනෙක් අතටපත් කිරීම සඳහා තොරතුරු සංනිවේදනය කරන්න වෙබ් අඩවිය අපිට අවශ්‍ය වෙනවා. ඊළඟට වෙළඳාම් කටයුතු e-commerce වලට නේද? දැන් ඔයාලා මේ දවස්වල එම ඔන්ලයින් භාණ්ඩ ගෙන්වනවා එක වෙබ්සයිට් වලින්. ඉතින් එහෙනම් ඔන්න අපිට වෙළඳාම් කටයුතු සඳහා වෙබ් අඩවිය පාවිච්චි කරනවා. ඒ වගේම විනෝදාස්වාද කටයුතු සඳහා සින්දු ඇසීම, ෆිල්ම් බැලීම, ගේම් ප්ලේ කිරීම, ඔය වගේ විනෝදාස්වාද කටයුතු සඳහාද වෙබ් අඩවිය භාවිත කරන්න පුළුවන්. ඊළඟට ප්‍රචාරණ කටයුතු. බලන්න දැන් මේ දවස්වල ටියුෂන්ස් වලගේම පුදුම විදිහට වෙබ්සයිට් වලින් ප්‍රචාරණ කටයුතු කරනවා. ඊළඟට භාණ්ඩ ප්‍රචාරණය කටයුතු කරන්න. ඊළඟට විවිධ දේවල් නේද? විවිධ දේවල් අපිට ප්‍රචාරණ කටයුතු සඳහාද මේ වෙබ් අඩවිය කියන එක යොදා ගන්න පුළුවන්. ඊළඟට ප්‍රවෘත්ති බෙදා ගැනීම. ඔයාලා දැකලා ඇති මාධ්‍ය ආයතන නේද? ප්‍රසිද්ධ මාධ්‍ය ආයතන වල බහුල වෙබ් අඩවි අපිට දකින්න හම්බ වෙනවා. ඒ වගේම අපිට ප්‍රවෘත්ති බෙදා ගැනීමක් කරනවා. නේද? ප්‍රවෘත්ති වෙබ් අඩවි ඕන තරම් තියෙනවා. ඉතින් මේ වගේ ප්‍රවෘත්ති බෙදා ගැනීම සඳහා වෙබ් අඩවි අපිට යොදා ගන්න පුළුවන්. ඊළඟට සමාජ සම්බන්ධතා ගොඩනැගීමට. දැන් සමාජ සම්බන්ධතා ගොඩනගන්නත් අපිට වෙබ් අඩවි භාවිත කරන්න පුළුවන්. සෝෂල් මීඩියා වෙබ් අඩවි ඕන තරම් අපිට දකින්න හම්බ වෙනවා. ඊළඟට සෙවුම් අවශ්‍යතා සඳහා අපිට මොන හරි දෙයක් හොයා ගන්න ඕන. උදාහරණයක් මට ඕනේ ලංකාවේ දිගම ගඟේ දිග කොච්චරද කියලා සොයා ගන්න. ලංකාවේ දිගම ගඟේ දිග කොච්චරද කියලා සොයා ගන්න මට අවශ්‍ය වෙනවා. මොන සෙවීමක් කරන්න. මේ වගේ සොයන්න අපිට වෙබ් අඩවි අවශ්‍ය වෙනවා. ඔයාලා දැකලා ඇති වෙබ් අඩවි මොන තරම් ඒවට තියෙනවා. ඉතින් ඒව මගෙන් අපිට පුළුවන් සෙවීම කරන්න. ඊළඟට පෞද්ගලික අවස්ථාව. පෞද්ගලික අවස්ථාව කියලා කියන්නේ මට අවශ්‍ය වෙනවා මගේ සියලු විස්තර දාලා වෙබ් අඩවියක් හදාගන්න. ඒක අනිත් අයට ප්‍රදර්ශනය කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් නැතුව ඉන්නත් පුළුවන්. මගේ පෞද්ගලික අවශ්‍යතාවයන් වෙනුවෙන් මගේ යාළුවන්ට විතරක් මගේ තොරතුරු දෙන්නීම සඳහා වෙබ් අඩවියක් නිර්මාණය කරන්න පුළුවන්. ඉතින් එහෙනම් මේ වගේ විවිධ අවශ්‍යතාවයන් වෙනුවෙන් වෙබ් අඩවිය අද අපි පාවිච්චි කරනවා. එහෙනම් ලියමු වෙබ් අඩවියක භාවිතය කියලා මාතෘකාව ලියලා application of website කියලා ලියලා ඒ අර්ථය ලියාගෙන යන්න. පළවෙනි එක තොරතුරු සංනිවේදනය information communication. තොරතුරු සංනිවේදනය. දෙවෙනි එක වෙළඳාම් e-commerce. තුන විනෝදාස්වාදය entertainment. හතර ප්‍රචාරණය advertising. පහ ප්‍රවෘත්ති බෙදා හැරීම news.
හය සමාජ සම්බන්ධතා ගොඩනැගීම. Building up social media. Building up social media. සෙවුම් අවශ්‍යතා search engine. සෙවුම් අවශ්‍යතා search engine. ඊළඟ එක පෞද්ගලික අවශ්‍යතා personal website අපි හදනවා නේද? පෞද්ගලික අවශ්‍යතා. ඉතින් මෙන්න මේ අවස්ථා සඳහා අපිට වෙබ් අඩවියක් කියන එක භාවිතයට ගන්න පුළුවන්. ඉතින් මේ වගේ මිනිස්සුන්ගේ අවශ්‍යතාවයන් වෙනුවෙන් තමයි වෙබ් අඩවි අපි නිර්මාණය කිරීම සිදු කරන්නේ. ඉතින් අපි ඊළඟට බලමු කවුද මේ වෙබ් අඩවියකට එන කට්ටිය. අපි මෙයාලට කියනවා ග්‍රාහකයන් කියලා. කියන්නේ වෙබ් අඩවිය පරිශීලනය කරන පුද්ගලයන්. කියන්නේ වෙබ් අඩවිය භාවිතා කරන කට්ටිය. දැන් උදාහරණයක් වෙබ් අඩවියක් හදලා තියෙනවා. ඒක අපි භාවිතා කරනවා අපි මේ වෙබ් අඩවියේ ග්‍රාහකයෝ. ඒ කියන්නේ ඒක බලන කට්ටිය. පරිශීලකයෝ නේද? පරිශීලනය කරන පුද්ගලයන් අපි කියනවා ග්‍රාහකයන් කියලා යූසර්ස්ලා කියනවා. ඉතින් මේ ග්‍රාහකයෝ පුතේ අපි වෙබ් අඩවියක් හදන්න ඉස්සෙල්ලා විශ්ලේෂණය කරන්න ඕනේ. කොහොමද විශ්ලේෂණය කරන්න ඕනේ? භාෂාව හා සංස්කෘතිය මත, වයස් මට්ටම අනුව, අධ්‍යාපන මට්ටම අනුව, ස්ත්‍රී පුරුෂ බව අනුව, රුචිකත්වය අනුව අපි වෙන් කර ගන්න ඕනේ. දැන් අපි ටාගට් කරන්න ඕනේ අපි වෙබ් අඩවිය හදන්නේ මොන ගෲප් එකකටද? උදාහරණයක් මම වෙබ් අඩවියක් හදනවා මොනවාටද? වයසක උදවියට. ඒ කියන්නේ වයස අවුරුදු 60න් ඉහළ කට්ටියට. එහෙනම් මේ වෙබ් අඩවිය අකුරුයෙන් ගොඩක් විශාල කරන්න ඕනේ. පාට ගොඩක් අවශ්‍ය නැහැ. නේද? සරල මට්ටමින් තිබ්බාම ඇති. ඉතින් ඕන් බලන්න වයස් මට්ටම අනුව ග්‍රාහක කණ්ඩායම විශ්ලේෂණය කරලා අපේ වෙබ් අඩවිය නිර්මාණය කිරීම කරනවා. ඊළඟට මම හදනවා වෙබ් අඩවියක් ඉතාමත් කුඩා දරුවන්. ඒ කියන්නේ වයස අවුරුදු 6 සිට වයස අවුරුදු 10 දක්වා කට්ටිය තමයි මේකේ පොඩි ළමයිගේ පාඩම් තමයි යන්නේ. අතින් එහෙනම් ඔන්න එයාලගේ වෙබ් අඩවිය මොකද වෙන්න ඕනේ? ගොඩක් වර්ණ තියෙන්න ඕනේ. ලස්සන එයාලා ආස කරන කාටුන් චරිත ටික තියෙන්න ඕනේ. නේද? ඇනිමේෂන් තියෙන්න ඕනේ වෙබ් අඩවියේ. අන්න දැන් තේරෙනවද? ඒ වයස් මට්ටම අනුව මේ වෙබ් අඩවිය අපි හදන එක වෙනස් වෙන්න ඕනේ. ඊළඟට භාෂාව හා සංස්කෘතිය ඉතාම වැදගත්. නේද? අපි ලංකාවට වෙබ් අඩවියක් හදනවා නම් අපි සිංහල භාෂාවෙන් කියවන්න පුළුවන්කම තියෙනවා. අපේ සංස්කෘතියට ගැලපෙන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ වෙබ් අඩවිය. නේද? එතකොට මෙන්න මේ විදිහට වෙබ් අඩවිය අපි පුළුවන් තරම් ඒ අනුව ඒ ග්‍රාහක කණ්ඩායමට ගැලපෙන අයට වෙබ් අඩවිය නිර්මාණය කිරීම කරන්න ඕනේ. ඊළඟට ග්‍රාහක කණ්ඩායමගේ අධ්‍යාපනික මට්ටම ගැන අපි තහවුරුවක් ගන්න ඕනේ. හේතුව තමයි මොකද හිතන්නකො යම් කිසි දෙයක් අපි හිතමුකෝ ඒකේ තියෙන මොනවා හරි ડોකියුමන්ට් එකක් ඩවුන්ලෝඩ් කරගන්න. හැබැයි ඒක ඩවුන්ලෝඩ් කරගන්න ලින්ක්ස් ගණනාවක් උඩ ක්ලික් කරලා අසීමිත ෆෝම්ස් වගේක් ෆිල් කරලා තමයි ඒක අපඩා කරගන්න. මේ ඩවුන්ලෝඩ් කරගන්නේ. ඉතින් එහෙම කරගන්න අධ්‍යාපන මට්ටමක් නැත්නම් මේ පුද්ගලයන්ට ඒ වැඩේ කරගන්න බෑ. ඒකට වැඩක් නැහැ නේ. ඊළඟට අපි බලන්න ඕන ස්ත්‍රී පුරුෂ බව. ඔයාලා දන්නවා ස්ත්‍රීන්ගේ රුචිකත්වය වෙනස්, පුරුෂයන්ගේ රුචිකත්වය වෙනස්. ඉතින් මේ වෙනස් රුචිකත්වය අනුව නේද? කැමැත්ත අනුව අපි ග්‍රාහක කණ්ඩායම විශ්ලේෂණය කරලා අදාළ වෙබ් අඩවිය නිර්මාණය කරන්න ඕනේ. ඒ වගේම එක එක්කෙනාගේ කැමැත්තට ගැලපෙන රුචිකත්වයට ගැලපෙන පරිදි වෙබ් අඩවියක් නිර්මාණය කිරීම සිදු කරන්න ඕනේ. හරි. එහෙනම් ලියන ඊළඟ මාතෘකාව ග්‍රාහක කණ්ඩායම් විශ්ලේෂණය. ග්‍රාහක කණ්ඩායම් විශ්ලේෂණය කියලා මාතෘකාව ලියලා යටින් යන්න වෙබ් අඩවියකට ප්‍රවේශ වී ඒ පරිශීලනය කරන පුද්ගලයන් එම වෙබ් අඩවියේ ග්‍රාහකයන් වරහන් තුල යන users ලා කියලා කියනවා. users ලෙස හැඳින්වෙයි. මෙම ග්‍රාහකයන් පහත පරිදි කාණ්ඩ කළ හැකිය. එක භාෂාව හා සංස්කෘතිය. ඊට දෙක වයස් මට්ටම.
3 අධ්‍යාපනික මට්ටම. 4 ස්ත්‍රී පුරුෂ බව. 5 රුචිකත්වය. එතකොට මෙන්න මේ කියන මට්ටම් 5 අනුව අපිට පුළුවන් වෙන් කරන්න ග්‍රාහක කණ්ඩායම්. හරිද? තියාගත්තා නේද? හරි. එහෙනම් ඔන්න අපි ඔය කතා කරේ මොනවාද? 10 පළවෙනි මාතෘකාව තමයි මොකද්ද? World Wide Web එක සහ ඒ ආශ්‍රිතව තියරි කොටස් ටික තමයි කතා කරේ. අපි යමු එහෙනම් ඒ කොටස පොඩි ඒ කොටස පොඩි කොටසක්. අපි යමු එහෙනම් මම කියවනේ දෙවෙනි කොටසත් කතා කරනවා කියලා. මොකද්ද දෙවෙනි කොටස? 10 දෙවෙනි මාතෘකාව ලියන්න අංක 2 අනු මාතෘකාව. හරිද? 10 වෙනි පාඩමේ දෙවෙනි අනු මාතෘකාව. පරිශීලක අවශ්‍යතා විශ්ලේෂණය කරයි. පරිශීලක අවශ්‍යතා විශ්ලේෂණය කරයි. වරාංගද ලියන්න බහුමාධ්‍ය අන්තර්ගතය. හරි පරිශීලක අවශ්‍යතා විශ්ලේෂණය කරන්න. හරි. ඉස්සෙල්ලාම අපි බලමු වෙබ් අඩවියක අන්තර්ගතය කියන්නේ මොකක්ද කියලා. නැත්නම් අපි ඔකට කියනවා වෙබ් කන්ටෙන්ට් එක කියලා කියන්නේ මොකක්ද? හරිද? ඔකටම කියනවා නැත්නම් සන්ධාරය කියලාත් අපි හඳුන්වනවා. සන්ධාරය. හරිද? ඒක ගැන මම ඉස්සරහට කියන්නම්. ඒකට වෙබ් අඩවියක අන්තර්ගතය මොනවද පුතේ වෙබ් අඩවියක ඇත්තටම තියෙනවා? වෙබ් අඩවියකට ඕන තරම් ගිහිල්ලා ඇති. වෙබ් අඩවි වලට ඕන තරම් ගිහිල්ලා ඇති. ඔය වගේ වෙබ් අඩවි වලට යනකොට ඔයාලා දැක්කේ මොනවද? එකක් තමයි මොනවාද? අකුරු තියෙනවා අකුරු. නේද? අකුරු තියෙනවා. මොනවාද? විවිධ පාට ටෙක්ස්ට් තියෙනවා නේද? කෙටි විස්තර ලෙස දක්වා ඇති තොරතුරු අපිට දකින්න හම්බ වෙනවා. ඒ වගේම මොනවාද තියෙන්නේ? රූප තියෙනවා රූප. පින්තූර තියෙනවා නේද? කැමරාවකින් ලබාගත් ඡායාරූප, පසුරු සිත්තම් නේද? පෙක් පාර්ට්ස් කියන ඒවා. ඊළඟට සුපරීක්ෂකයක් ආධාරයෙන් පරිගණකගෙන ඇතුළු කරගත් අතින් අදින් ලද රූපවෙනිද වගේ දේවල් තියෙන්න පුළුවන්. ඒ වගේම ශබ්ද පට තියෙන්න පුළුවන්. ඒ වගේම වීඩියෝ පට තියෙන්න පුළුවන්. සජීවීකරණ ඇනිමේෂන් නේද? අර චලනය වෙන රූප නේද? ඒ වගේ ඇනිමේෂන්. ඒ වගේම ප්‍රකාශන හිමිකම. මොකද පුතේ ප්‍රකාශන හිමිකම කියලා කියන්නේ? ඒ කියන්නේ මම මේ වීඩියෝ එක කරනවා නම් මේ හැම කන්ටෙන්ට් එකක්ම මගේ දේවල්. නේද? මේ හැම අන්තර්ගතයක්ම මගේ. ඒක වෙන කෙනෙකුට පුළුවන් මේ වීඩියෝ එක වෙනස් කරලා වෙන තැනක පාවිච්චි කරන්න. එහෙම බෑ. ප්‍රකාශන හිමිකම කියන්නේ ඒකයි. එතකොට මට තමයි මේ වීඩියෝ එක අයිතිය. මට තමයි මේ අකුරක් ගානේ අයිතිය. ඇයි මමනේ මේක කරන්නේ? ඉතින් එහෙනම් මේවා හොරකම් කිරීම, අන්සතු කිරීම තහනම්. ඉතින් වෙබ් අඩවියක තියෙන දේවල් ඒ වෙබ් අඩවියේ අවසරයකින් තොරව ඒ කරුණු අපිට කොපි කරලා වෙන තැනක පාවිච්චි කරන්න බෑ. ඒකයි ප්‍රකාශන ඉන්කම කියලා කියන්නේ කොපිරයිට්. යාවත් කාලීන බව පිළිබඳ තොරතුරු. ඉතින් මේ වෙබ් අඩවිය අවසානට අප්ඩේට් කරේ කවදද කියන එක වෙබ් අඩවිය වල දැකලා ඇති තියෙනවා නේද? මේ වෙබ් අඩවිය ගොඩක් පරණ එකක්ද අද ඊයේ අප්ඩේට් වෙච්ච එකක්ද කියන එක වල සමහර ඔය නිවුස් වෙබ්සයිට්ස් වලට එහෙම ගියාන් පස්සේ පෙන්නනවා අද නිවුස් නේද? ඊයේ නිවුස්, පෙරේදා නිවුස් ඒ ඔක්කොම අපිට බලා ගන්න පුළුවන්. ඒ වගේම වෙනත් ලේඛන, රූප, ශ්‍රව්‍ය, දෘශ්‍ය ගොනු, සමාජ වෙබ් අඩවිය ආදී සඳහා වූ අධිසන්ධාන නේද? ලින්ක් තියෙනවා වෙන වෙබ්සයිට් වලට යන්න. වෙන සමාජ ජාල වලට යන්න ලින්ක්ස් තියෙනවා Facebook, Twitter, Instagram and ඒව උඩ ක්ලික් කරලා කෙලින්ම Facebook ගියා හැකි. නේද? ඔයාලා දැකලා ඇති. ඊළඟට දැන්වීම නේද? මේක නම් එන්නම කරදරයක් නේද? වෙබ් අඩවියේ හැම පැත්තෙම වමෙන් දකුණින් උඩින් පහලින් හැමතැනින්ම මොනවාද දැන්වීම වෙනවා. ඊළඟට සෙවුම් පහසුකම් තියෙනවා. ඔයාලා දැකලා ඇති වෙබ් අඩවියේ උඩ හෝ කොහේ හරි තැනක සර්ච් කරන්න මේ වෙබ් අඩවියේ තියෙන අන්තර්ගතය සර්ච් කරන්න පහසුකම් දීලා තියෙනවා. ඊළඟට වෙබ් අඩවිය පරිශීලනයට අදාළ ඇතැම් මෘදුකාංග අකුරු වර්ග භාගත කර ගැනීමේ පහසුකම් සමහර වෙබ් අඩවි වලට යනකොට උඩින්ම දීලා තියෙනවා මෙන්න ෆොන්ට් ගන්න ඕන නම් මෙන්න මේක ඩවුන්ලෝඩ් කරගන්න මේ software එක ගන්න ඕන නම් මේක ඩවුන්ලෝඩ් කරගන්න කියලා කොටස් දීලා තියෙනවා. ඔයාලා දැකලා ඇති. ඒතකොට වෙබ් අඩවියක අති විශාල ප්‍රමාණයක් අන්තර්ගත දෑ අපිට හඳුනා ගන්න පුළුවන්. ඉතින් දැන් පුට්ටක් පුළුවන් නම් ඇත්තට මේ වීඩියෝ එක බලන වෙලාවේ අරන් පුළුවන් නම් ඔය ෆෝන් එකෙන් හරි කම්පියුටරෙන් හරි මොකක් හරි වෙබ්සයිට් එකකට ගිහින් බලන්න. උදාහරණයක් www.wikipedia.com Wikipedia කියලා කියන්නේ විශ්වකෝෂයක්. ඕනම දෙයක් එකකින් හොයාගන්න පුළුවන්. wikipedia.com කියලා තියෙනවා. නේද? මේ වෙබ් අඩවියට නිකන් ගිහින් බලන්න නේද? නිකන් ගිහින් බලන්න ඕන නම් මේ වීඩියෝ එක ඔතනම නවත්තලා චුට්ටක් වෙබ් අඩවියට ගිහින් බලන්න ඔය කියන දේවල් තියෙනවද කියලා.
ඔය කියන දේවල් තියනවාද කියලා චුට්ටක් කීම් බලන්න ගිහින් ඕන තරම් කට්ටිය දැන් මේ වීඩියෝ එක බලන දරුවන් හැමෝම වගේ වෙබ් අඩවියකට ගිහින් තියෙනවා. නමුත් මෙතන කවුරු හරි කෙනෙක් හිටියොත් එහෙම වෙබ් අඩවියකට කවදාවත් ප්‍රවේශ වෙච්ච නැති කෙනෙක් ඉක්මනටම වීඩියෝ එකක් නවත්තලා ඔය මොකක් හරි බ්‍රවුසර් එකක් අරගෙන ඔයාගේ ෆෝන් එකේ Chrome බ්‍රවුසර් එක ඇති නැත්නම් Opera Mini ඇති Opera බ්‍රවුසර් එක ඇති මොනාරි බ්‍රවුසර් එකක් නැත්නම් ෆෝන් එකට මෙන්න ඩිෆෝල්ට් බ්‍රවුසර් එක හරි පාවිච්චි කරලා ඔගේ නිකන් ගන්න wikipedia.com කියලා ගහපුවාම මෙන්න වෙබ්සයිට් එක. මේ වෙබ්සයිට් එකේ තියෙන දේවල් චුට්ටක් ඔය අධ්‍යයනය කරන්න. මම මේ කියන දේවල් තියනවාද කියලා. එකයි වෙන්න ඕනේ. ප්‍රැක්ටිකල් මේ පාඩමක් ඉතාමත් හොඳ පාඩමක්, ලේසි පාඩමක් තේරුම් ගමු. හරි. එහෙනම් අපි වෙබ් අඩවියක අන්තර්ගතය ගැන සාකච්ඡා කරමු. වෙබ් කන්ටෙන්ට්. වෙබ් කන්ටෙන්ට්. කියන්න මාතෘකාව වෙබ් අඩවියක අන්තර්ගතය වෙබ් කන්ටෙන්ට්. මේ අර්ථය ලියන්න පළවෙනි කරුණ විවිධ පාඨ. විවිධ පාඨ කියන්නේ මේ රූප මොනවද මේ කලර්ස් නෙවෙයි වර්ණ නෙවෙයි පාඨ කියන්නේ අකුරු විවිධ පාඨ ටෙක්ස්ට් ඉස්සරහින් කෙටි ඉලක්ක ගන්න යන කෙටි විස්තර ලෙස දක්වා ඇති තොරතුරු කෙටි විස්තර ලෙස දක්වා ඇති තොරතුරු දෙවෙනි එක රූප දිනනවා රූප කැමරාවකින් ලබාගත් ඡායාරූප පසුරූ සිත්තම් සුපරීක්ෂකයක් ආධාරයෙන් පරිගණකයට ඇතුළු කරගත් අතින් අඳින ලද රූප වැනිද ඕනම දෙයක් රූප විදියට අපිට ගන්න පුළුවන්. ඊළඟට අප්‍රමුල යන ශබ්ද සින්දු එහෙම එක ෆෝන් වර්ග වීඩියෝ මේ වෙබ්සයිට් වල තියෙනවා. ගීත හඬපට නේද? ගීත හඬපට ශබ්ද. ඊළඟ වීඩියෝ පට. ඊළඟ එක සජීවීකරණ ඇනිමේෂන්ස් තියෙනවා. ඊළඟට ප්‍රකාශන හිමිකම කොපිරයිට් ආයාවත්කාලීන බව පිළිබඳ තොරතුරු. වෙනත් ලේඛන ඊළඟ එක වෙනත් ලේඛන රූප ශ්‍රව්‍ය දෘශ්‍ය ගොනු සමාජ වෙබ් අඩවි ආදිය සඳහා වූ අධිසන්ධාන කියන්නේ හයිපර්ලින්ක් කරන්න පුළුවන්. එක තැනකට ක්ලික් කරලා වෙන තැනකට යන්න. ඒවට තමයි අධිසන්ධාන කියලා කියන්නේ. හයිපර්ලින්ක්. ලින්ක්ස් කියලා කියන්නේ. ඊළඟට දැන්වීම. ඊළඟ එක සෙවුම් පහසුකම්. ඊළඟ එක වෙබ් අඩවිය පරිශීලනයට අදාළ ඇතම් මෘදුකාංග. අකුරු වර්ග භාගත කර ගැනීමේ පහසුකම්. හරි පැහැදිලි නේද? හරි. ඊළඟට අපි යනවා සන්දාර සංවිධානය. ඉතා වැදගත්. මම ඉස්සෙල්ලා කිව්වා සන්දාරය කියලා කිව්වේ මොකද්ද? වෙබ් අඩවියක අන්තර්ගතය. දැන් අපි ඉස්සෙල්ලා කතා කරපු වෙබ් අඩවියේ තියෙන දේවල්, වෙබ් පිටුවක තියෙන දේවල් වලට අපි කියනවා සන්දාරය කියලා. සන්දාරය. ඉතින් දැන් මේ සන්දාරය වලට තියෙන ඔය අකුරු ටිකයි, පින්තූර ටිකයි, වීඩියෝ දර්ශන ටිකයි ඔක්කොම එක කොටේ සම්බෝලයක් වගේ වෙබ් අඩවියට දැම්මොත් මිනිස්සු එයිද අය බලන්න? එක දවසක් බලලා ඊළඟ දවසේ දැන් ආයෙ ඉන්නේ. ඇයි? අපෝ මේක සම්බෝලයක් වගේ මොනවාරි හොයාගන්න ගියාම පස්සේ මොනවත් හොයන්න බෑ. නේද? එහිම මිනිස්සු කැමති නැහැ. වඩා ආකර්ෂණීයව පිළිවෙලකට පෙළ ගස්සන්න ඕනේ. එහිම පෙළ ගැස්සුවොත් තමයි මිනිස්සු ඒ අරාදාල වෙබ් අඩවිය ඇවිල්ලා හැමදාම බලන්නේ. ඒතකොට ඔයාගේ ඇත්තටම වෙබ් අඩවියක් හදන්න පුතේ ඔයාගේ ග්‍රාහකයෝ, ඒ කියන්නේ පිරිස එකතු කරගන්න නේද? වෙබ් අඩවියක් හදන්න නිකන් ඉන්න බැරුවට නෙවෙයි. කට්ටිය එකතු කරගෙන ඔයාගේ දේවල් දැනුම අනිත් අය අතර බෙදා ගන්න. නේද? තොරතුරු අනිත් අය අතර බෙදා ගන්න. නැත්නම් ඔයාගේ වෙනදාම් කටයුතු අනිත් අය අතර හුවමාරු කරගන්න. ඉතින් මේකට මේ වෙබ් අඩවියට ග්‍රාහකයෝ ඇද බැඳ තබලා තියාගන්න ඕනේ. ඒකට හොඳම ක්‍රමවේදය තමයි මොනවාද? සන්දාරය අපි සංවිධානය කරන්න ඕනේ. ඒකේ තියෙන අන්තර්ගතය හොඳින්ම කළමනාකරණය කරන්න ඕනේ.
මේකට කියනවා සන්දාර සංවිධානය. content management. ඉතින් මේ content management කියන මාතෘකාව අපි මෙතන මෙහෙම සරලව සාකච්ඡා කරාට පස්සේ මේක කොච්චර දුරට යනවද කියලා කිව්වොත් එහෙම දැන් මේ වෙනකොට අපේ ලංකාවේ content management පිළිබඳව කොළඹ කැම්පස් එකේ ඩිග්‍රී එකක් පවා තියෙනවා. හිතන්නකෝ එතකොට සන්දාර සංවිධානය පිළිබඳව කොළඹ කැම්පස් එකේ තියෙනවා කොළඹ විශ්වවිද්‍යාලයේ ඩිග්‍රී එකක් පවා. ඉතින් ඔයාලට හොඳට විෂයන් මේ ඔයාලා දැන් ICT විෂය තෝරාගත්ත එකේ මේ හොඳට විෂයන් කැම්පස් යන මට්ටමට පහස් වුණොත් එහෙම ඔයාලට පුළුවන් මෙන්න මේ content management ඩිග්‍රී එක හදාගන්න ඉතාමත් වටිනවා. අපේ ලංකාවේ අද content management පුද්ගලයන් හරිම අඩුයි. මේ ඩිග්‍රී එක ගත්තා කට්ටිය හරි අඩුයි. මේ කට්ටියට ඉතින් වෙබ්සයිට් වල content management ගන්න, system වල content management ගන්න, garment factory වල factories වල ගොඩාක් content managers ලා විදියට මෙයාලා තෝරගන්න. ඉතින් ගොඩක් හොඳ රැකියා ශාස්ත්‍රයක්. මේක මම මෙතන මෙහෙම සරලව සාකච්ඡා කරාට මේක ගොඩක් දුර යන මාතෘකාවක්. ඔයාලා සිලබස් එකේ වුණාට ඒව ගැන කතා කරන්න නැහැ. නිකන් මම ඔයාලට මේ දැනුවත් කරේ. හරි. සන්දාර සංවිධානය content management මාතෘකාව යන සන්දාර සංවිධානය. මොකක්ද සන්දාර සංවිධානය කියලා කියන්නේ? එතකොට වෙබ් අඩවියක් සඳහා තෝරාගත් අන්තර්ගතය. ඒ කියන්නේ සන්දාරයේ නේද? වෙබ් අඩවිය සඳහා තෝරාගත් අන්තර්ගතය ක්‍රමවත් පිළිවෙලකට පෙළ ගැස්වීම සන්දාරය සංවිධානය යන්නේ අදහස්. මේ වෙනම සන්දාර සංවිධානය content management ඒ අතර කියන වෙබ් අඩවියක් සඳහා තෝරාගත් අන්තර්ගතය වෙබ් අඩවියක් සඳහා තෝරාගත් අන්තර්ගතය ක්‍රමවත් පිළිවෙලකට පෙළ ගැස්වීම ක්‍රමවත් පිළිවෙලකට පෙළ ගැස්වීම සන්දාරය සංවිධානය යන්නේ අදහස් වේ. සන්දාරය සංවිධානය යන්නේ අදහස් වේ. හරි. ඉතින් අපි බලමු කොහොමද සන්දාර සංවිධානය කරවීම සඳහා භාවිතා කරන ක්‍රමවේද. ඉතින් අපිට පුළුවන් ඔයාලා දැකලා සමහර වෙබ්සයිට් වල රූප තියෙනවා නේද? රූප උඩ ක්ලික් කර කර යන්න තියෙන්නේ. රූපමය සැකසුමුකට අනුව වර්ගීකරණය කරන ලද වෙබ් අඩවි තියෙනවා. තවත් ඒවා තියෙනවා සමහර හෝම් පේජ් එකට ගියාම මුල් පිටුවට ගියාම වෙබ් අඩවියේ සමස්ත අන්තර්ගතය කෙටියෙන් නිරූපණය කරනවා. ඡේද විදියට හෝ රූප මගින් හෝ අයිකන් මගින් හෝ මොකක් හරි ක්‍රමයකින් පෙන්වනවා. මේකට කියනවා දෙවෙනි ක්‍රමය. ඊළඟට තුන තොරතුරු කෙටියෙන් ඉදිරිපත් කරනවා. පොයින්ට් ෆෝම් එකකින් දානවා. මේ පොයින්ට් පිටුවේ තියෙන මේ පිටුවේ තියෙන මේක මේ පිටුවේ මේක display එක about contact us ඔය විදිහට වෙබ් අඩවි වල වල දැකලා තියෙනවා. ඊළඟට අංකිත ලයිස්තු අංකිත නොවන ලයිස්තු හෝ අනුඡේදන භාවිතයේ මගින් සන්දාර සංවිධානය කරනවා. අංකිත ලයිස්තු දානවා. බුලට් ලිස්ට් දානවා. නේද? අනුඡේදනය කරලා දානවා. වල දැකලා හරි ඉතින් එහෙනම් අපි මේ ටිකක් දියාගමු වෙබ් අඩවි වල සන්දාරයේ සංවිධානය සඳහා විවිධ ක්‍රම වෙබ් අඩවි වල සන්දාරයේ සංවිධානය සඳහා විවිධ ක්‍රම හරි ඒ යටතේ ලියා ගන්න පළවෙනි එක රූපමය සැකසුමකට අනුව වර්ගීකරණය. රූපමය සැකසුමකට අනුව වර්ගීකරණය. දෙක මුල් පිටුවෙන් පරහඟ හෝම් පේජ් කියලා යන මුල් පිටුවෙන් වෙබ් අඩවියේ සමස්ත අන්තර්ගතය කෙටියෙන් නිරූපණය කිරීම.
ඊළඟට තුන්වෙනි එක තොරතුරු කෙටියෙන් ඉදිරිපත් කිරීම. ඊළඟට අංකිත ලැයිස්තු, අංකිත නොවන ලැයිස්තු හෝ අනුඡේදන භාවිතය. හරි නේද? ඉවරයිනේ. හරි. දැන් මම ඔයාලට පොඩි වෙබ්සයිට් කීපයක් පෙන්නන්නම්. ඔයාලට එතකොට දල අදහසක් ගන්න පුළුවන්. මෙන්න මේ වගේ ඒවා තමයි වෙබ්සයිට් කියලා. ඉතින් ඔයාලට මම කිව්වා බලන්නත් කියලා ගිහිල්ලා මෙන්න තියෙනවා මම වෙබ්සයිට් කීපයක් ඔයාලට පෙන්වීම සඳහා තෝරාගත්තා. මේ බලන්න ඔයාලට දැන් පේනවා ඇති මේ තියෙන්නේ විකිපීඩියා කියන වෙබ්සයිට් එක. ඒකේ මොනවා හරි දෙයක් අපි හෙව්වහම පස්සේ මේ මෙතන සර්ච් කරන්න දේවල් තියෙනවා මේ සර්ච් කරන්න අකුරු තියෙනවා නේද වර්ණ තියෙනවා පාට තව පින්තූර එහෙමත් අපිට බලා ගන්න පුළුවන්. ඒ වගේ මේ බලන්නකො මේ මෙතන ලස්සන්ට මේ විදියට වෙන් කරලා තියෙනවා ඡේද වෙන් කරලා තියෙනවා පාට වෙන වෙන මේ ලින්ක්ස් තියෙනවා නේද අපිට මේකෙන් කෙලින්ම Amazon එකට ගියා හැකි මේ amazon.com නේද ඔය විදියට විවිධ විදියට කොටස් අපිට දකින්න හම්බ වෙනවා. මේ තවත් වෙබ්සයිට් එකක් බලන්න පුතේ. මේ තවත් වෙබ්සයිට් එකක්. මේ වෙබ්සයිට් එකේ මේ බලන්න පින්තූර තියෙනවා නේද දැන් අර විකිපීඩියා එකේ වෙබ්සයිට් එකට වඩා මේක වෙනස් මේ GoDaddy කියන වෙබ්සයිට් එක මේකේ මේ සර්ච් එන්ජින් එකෙන් මේ බලන්න සර්ච් කරන දැන් මේ වෙනස් මේකේ ඒක වෙන් කරලා තියෙන විදිය වෙනස් සම්පූර්ණයෙන්ම අර ක්‍රමයක විදිය වෙනස් පැහැදිලිද මේ domain names website stores website security marketing tools විවිධ විදියට යාලා කැටගරි කරලා තියෙනවා පැහැදිලිද ඊළඟට මේ බලන්න තවත් වෙබ් අඩවියක් මේ මම ගත්තේ හරිද මේ CNA කියන වෙබ් අඩවිය. ඉතින් මේ CNA වෙබ් අඩවිය මේ බලන්නකො ඒකේ තියෙන වෙන විදි දැන් අර දෙකටම වැඩිය වෙනස් මේ. ඒකේ අපි ගත්තොත් මේ වෙනස් මේ අපිට තෝරන්න පුළුවන්. නම් මෙතන මේ එක එක රටවල් එක එක දේවල් ඒ වෙබ්සයිට් එකේ තියෙන තොරතුරු. ඒ watch TV මේ TV බලන්න පුළුවන්, live වහන්න පුළුවන් CNA රේඩියෝ channel එකක් නේද? ඉතින් මෙන්න මේ විදිහට විවිධ විදිහට යාළුවගේ ඔප්ෂන්ස් දීලා තියෙනවා. මේ බලන්න මේකේ සර්ච් එක දීලා තියෙන විදිය මෙතන සර්ච් එක දීලා තියෙනවා. වෙනේ අනිත් එකේ අනිත් එක. දැන් ඔයාලට පැහැදිලි ඇති වෙබ් අඩවි ගත්තාම විවිධ විදියට විවිධ ආකාරයෙන් නිර්මාණය කරන්න පුළුවන්. හරිද? ඉතින් ඔක ඔයාලට පැහැදිලි කරලා දෙන්නයි මට අවශ්‍ය වුණේ. හරි. එහෙනම් මම හිතන්නේ ගැටලුවක් නැතුව ඇති. ඒ කොටස තේරුම් ගන්න ඇති. ඉතින් එහෙනම් ඔන්න වෙබ් අඩවි වල සම්දාරය අපිට අවශ්‍ය විදියට ඔන්න ඔය ආකාරයෙන් අවශ්‍ය විදියට නිර්මාණය කරගන්න පුළුවන්. හරි. ඊළඟට අපි යනවා වෙබ් පිටුවල ව්‍යුහය හා පිරිසැරසුම. ඊළඟ මාතෘකාව ලියන්න වෙබ් පිටුවල ව්‍යුහය හා පිරිසැරසුම. Structure and layout. හරි. දැන් අපි වෙබ් පිටුවක් නිර්මාණය කරනකොට වෙබ් අඩවියක වෙබ් පිටු හැම එකම අනන්‍යතාව පවත්වා ගන්න ඕනේ. ඔයාලගේ අපි හිතමුකෝ වෙබ් අඩවියකට ඔයාලා මොකක් හරි කම්පැනි එකක් කියලා. ඒතකොට ඒ කම්පැනි එකට වෙබ් අඩවියක් හදනවා නම් ඒ කම්පැනි එකේ ලෝගෝ එකක් තියෙනවා. එයාලගේ ලෝගෝ එකක්. ඒ ලෝගෝ එක හැම වෙබ් අඩවියෙම පවත්වා ගන්න ඕනේ. ඒ විතරක් නෙමෙයි අපි මොකද කරන්න ඕනේ? එකම කලර් තීම් එකක් පාවිච්චි කරන්න ඕනේ. දැන් බලන්නකෝ මගේ මේ ප්‍රසන්ටේෂන් එකේ ස්ලයිඩ්ස් වල පවා එකම කලර් තීම් එකක් යන්නේ. බලන්නකෝ ඔයාලගේ එකම කලර් එකම විදියට කලර්ස් යන්න ඕනේ. නැත්නම් හිතන්නකෝ එක ස්ලයිඩ් එකක් එක කලර් එකක් තව ස්ලයිඩ් එකක් තව කලර් එකක් එහෙම පාට දාගෙන ගියොත් එහෙම පාට ලෝකයක් වෙනවා. ඒකට කැතයි. නේද? ඒකට කැතයි. මේ වෙබ් අඩවියකුණත් පිටුවෙන් පිටුව එකම අනන්‍යතාවයක් පවත්වා ගන්න ඕනේ. ඒ වගේම වැදගත් කරුණු මොනවා හරි තියෙනවා නම් ඒවා උද්දීපනය කරන්න ඕනේ, බෝල්ඩ් කරන්න ඕනේ, highlight කරන්න ඕනේ නේද? අකුරු විශාල කරන්න ඕනේ, විවිධ දේවල් කරන්න පුළුවන්. ඊළඟට ඕනෑම විවිධ වර්ගයේ පරිගණක වලින් වෙබ් අඩවිය පරිශීලනය කළ හැකි වීම. ඔයාලටත් වෙලා ඇති සමහරක් අයට සමහර වෙබ්සයිට් වලට යන්න පුළුවන් කම්පියුටරෙන් විතරයි. ෆෝන් එකකින් බෑ. ස්මාර්ට් ෆෝන් වලින් බෑ. ඊළඟට ස්මාර්ට් ටැබ් එකකින් බෑ. එහෙම වැඩක් නැහැ. අපි වෙබ් අඩවියක් හදනකොට දැන් අද මිනිස්සු වැඩිපුර කම්පියුටර්ස් වලටත් වඩා ස්මාර්ට් ෆෝන් ස්මාර්ට් ටැබ් යූස් කරනවා. ඉතින් එහෙනම් මේ හැම ඩිවයිස් එකකින්ම ප්‍රවේශ වෙන්න පුළුවන් විදියට වෙබ් අඩවිය නිර්මාණය කරන්නත් වග බලා ගන්න ඕනේ. බලන්නකෝ අපි වෙබ් අඩවියක් හදනවා කියලා නිකන් ඔහේ හදන්න බෑ. ඊවට ලොකු අවසරයක් අපි හිතන්න ඕනේ. නේද? මේ දේවල් හැම එකම හේතුවට පස්සේ තමයි අපිට සාර්ථක වෙබ් පිටුවක් වෙබ් අඩවියක් නිර්මාණය කරගන්න හැකියාව ලැබෙන්නේ. එහෙනම් අපි ලියමු වෙබ් පිටුවල ව්‍යුහය හා පිරිසැරසුම.
වෙබ් පිටුවල view එක හා පිළිසැලසුම්. structure and layout. ඒ අර්ථය ලියන්න සෑම පිටුවකම වෙබ් අඩවියේ අනන්‍යතාව පවත්වා ගැනීම. සෑම පිටුවකම වෙබ් අඩවියේ අනන්‍යතාව පවත්වා ගැනීම. දෙක වැදගත් කරුණු උද්දීපනය. ඊළඟ තුන ඕනෑම හෝ විවිධ වර්ගයේ පරිගණක වලින් වෙබ් අඩවිය පරිශීලනය කළ හැකි වීම. ඔන්න ඕක තමයි එතකොට වෙබ් පිටුවල view එක හා පිළිසැලසුම යටතේ අපිට කතා කරන්න තියෙන්නේ. ඊළඟට යනවා අපි මාධ්‍ය සම්පතක් තෝරගන්න. අපි වෙබ් අඩවියකට පින්තූරයක් හෝ වීඩියෝ දර්ශනයක් හෝ ඔඩියෝ එකක් හරි මොකක් හරි එකක් අපි තෝරගන්නකොට මේවා ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. අපි ඒවා ගැන ලියා ගනිමින්ම කතා කරමු. ලේසි ලියවික එච්චර අමාරු නෑ. ඊළඟට මාධ්‍ය සම්පත් තෝරා ගැනීම. අපි ඉස්සෙල්ලාම සලකන්න ඕනේ ධාරිතාව ගැන. ධාරිතාව අංක 1 කියලා ලියන ධාරිතාව. අපි ග්‍රාෆිකයක් සඳහා නම් ග්‍රාෆිකයක් කියලා කියන්නේ පින්තූරයක්, ඉමේජ් එකක්, ෆොටෝ එකක්. ෆොටෝ එකක් ගන්නකොට ෆොටෝ එක ගොඩාක් බාර මෙගාබයිට් 100ක විතර ෆොටෝ එකක් දාන එක හොඳ වෙබ්සයිට් එකකට ඉතාලම අඩු වෙබ්සයිට් මේ ෆොටෝ එකක් දාන මේ සයිස් එක අඩු ෆොටෝ එකක් දාන එකද හොඳ. අඩු එකක්ද මේව නේද? මොකද හේතුව මෙගාබයිට් 100ක් වගේ ෆෝන් එකට ඩවුන්ලෝඩ් වෙන්න ගියොත් එහෙම වෙන වෙලාවක් යනවා. එතකොට වෙබ්සයිට් එක බලන්න මේ මොනසයට එපා වෙනවා. ඉතින් ඒක නිසා අපිට පුළුවන් ග්‍රාෆික මෘදුකාංගවල crop trim කියලා අපිට ඔප්ෂන්ස් තියෙනවා නේද? ග්‍රාෆික මෘදුකාංග වලින් ෆොටෝ කපන්න පුළුවන් කොටස් වලට crop or trim. භාවිතයෙන් අනවශ්‍ය කොටස් ඉවත් කර පික්සල් ප්‍රමාණය අඩු කිරීම. ඒ වගේම ග්‍රාෆික සංකෝචනය කිරීම කරන්න පුළුවන්, කම්ප්‍රෙස් කරන්න පුළුවන්. ඔයාලා දැකලා ඇති Facebook වලට එහෙම ෆොටෝ එකක් අප්ලෝඩ් කරනකොට මෙගාබයිට් 10ක විතර ෆොටෝ එකක් කිලෝබයිට් 10ක විතර අඩු වෙනවා කම්ප්‍රෙෂන් කරනවා. ඉතින් මේ මොනවාද Facebook කම්පැනි කියන තාමත් හොඳ ඇල්ගොරිතම් එකක් ඒක ට්‍රේන් කරපු ඇල්ගොරිතම් එකක් ඒකෙන් තමයි මේ කම්ප්‍රෙස් කිරීම සිදු වෙන්නේ. ඉතින් මේ වගේ ඒවා ගොඩක් හොඳයි. නැත්නම් හිතන්නකො දැන් මේ වෙලාව වෙනකොට දවසකට මිනිස්සු කොච්චරනම් ෆොටෝ ප්‍රමාණයක් Facebook අප්ලෝඩ් කරනවද? ඌව කොහෙද තියන්නේ? Facebook කම්පැනි සර්වර්ස් වලට නේ තියන්නේ නේද? ඒකට මාර්ක් සකර්බර්ග්ට සර්වර්ස් කොහින් ගේන්නද ඔච්චර? නේද? ඔච්චර හදන්න වෙයි. ඔච්චර ආචාර්ය ධාරිතාවක් ඕන වෙයි. ඉතින් ඒකට තමයි මෙන්න මෙයා ළඟට කරලා තියෙන්නේ. කම්ප්‍රෙෂන් විතර ටිකක් පාවිච්චි කරලා තියෙනවා. තාමත් අඩු කිලෝබයිට් ගන්නකට යාලා ඕනම පින්තූරයක් කම්ප්‍රෙස් කරනවා. දැකලා ඉන්නේ ග්‍රාෆිකයක් සඳහා. එතන ලියන්නේ ග්‍රාෆිකයක් සඳහා. වැඩි ලියන්නේ ග්‍රාෆික මෘදුකාංගවල crop or trim භාවිතයෙන් අනවශ්‍ය කොටස් ඉවත් කර පික්සල ප්‍රමාණය අඩු කිරීම. ඊළඟ එක ලියන්න ග්‍රාෆික සංකෝචන graphic compression. ඊළඟට බලමු වීඩියෝ ගොනුවක් වුණොත් එහෙම. වීඩියෝ ගොනුවක් වුණොත් ඒකත් අපි මොකද කරන්න ඕනේ? පුළුවන් තරම් වීඩියෝ එකේ සයිස් එක අඩු කරන්න ඕනේ. කොහොමද කරන්න පුළුවන්? අපිට පුළුවන් රාමුවක ප්‍රමාණය ෆ්‍රේම් සයිස් එක අඩු කරන්න පුළුවන්. තිර විභේදනය රෙසලූෂන් අඩු කරන්න පුළුවන්. රාමු වේගය අඩු කරන්න පුළුවන්. ෆ්‍රේම් රේට් එක අනවශ්‍ය රාම් සහ අනවශ්‍ය ශබ්ද ඉවත් කරන්න පුළුවන්. මේ ඔක්කොම කිරීම මගින් වීඩියෝ ගොනුවේ ධාරිතාව අඩු කර ගන්න පුළුවන්. ඉතින් ඔයාලා දැකලා ඇති ඔය වීඩියෝ එඩිටින් කරන කට්ටිය නම් දන්නවා ඇති. වීඩියෝ එඩිටින් වලදී මෙන්න මේ වගේ දේවල් අපිට හඳුනා ගන්න පුළුවන්. මේවා නිකන් ලියා ගන්න පාඩම් කරන්න අවශ්‍ය නැහැ. වීඩියෝ ගොනුවක් සඳහා රාමුවක ප්‍රමාණය frame size අඩු කිරීම. තිර විභේදන resolution අඩු කිරීම. රාමු වේගය අඩු කිරීම frame rate එක. අනවශ්‍ය රාමු සහ අනවශ්‍ය ශබ්ද ඉවත් කිරීම. ඊළඟට ශ්‍රව්‍ය ගුණයක් නම් ඔඩියෝ එකක්. ශ්‍රව්‍ය ගුණයක බිටු වේගය අඩු කරන්න පුළුවන් bit rate එක. ඊළඟට sample වේගය sample rate එක අඩු කරන්න පුළුවන්.
ඊළඟට නාලිකා සංඛ්‍යාව, ඒ කියන්නේ channel සංඛ්‍යාව අඩු කරන්න පුළුවන්. දැන් ඔයාලා දැකලා ඇති මොනෝ කියලා සවුන්ඩ් වර්ගයක් තියෙනවා. ඉතින් මොනෝ සවුන්ඩ් වල සින්දුවක් ගත්තොත් එහෙම ඒක හරි අඩු ධාරිතාවක් තියෙනවා. හැබැයි ස්ටීරියෝ වගේ channel එකක් ගත්තොත් ස්ටීරියෝ කියන සින්දුවක් ගත්තොත් ස්ටීරියෝ වල channel 3ක් විතර වෙනවා. එතකොට channel 3ක් යූස් කරොත් එහෙම ඒකේ size එක, ඒ සින්දුවේ size එක ගොඩක් වැඩි වෙනවා. ඒකයි එහෙම වෙන්නේ නේද? ඉතින් channel ගාන වැඩි වෙන්න quality එකක් වැඩි වෙනවා සින්දුවේ. ඒ වගේම size එකක් වැඩි. ඉතින් ඒවා අපිට අයින් කරන්න පුළුවන්, අනවශ්‍ය ශබ්ද ඉවත් කරන්න පුළුවන්. නේද? ශ්‍රව්‍ය ගුණක කියලා ලියන්න. පිටු වේගය අඩු කිරීම, සාම්පල වේගය අඩු කිරීම, නාලිකා සංඛ්‍යාව අඩු කිරීම, අනවශ්‍ය ශබ්ද ඉවත් කිරීම. හරි. ඔය අපි ධාරිතාව සම්බන්ධයෙන් කතා කරේ. මාධ්‍ය සම්පතක් අපේ වෙබ්සයිට් එකට තෝරා ගන්නකොට ධාරිතාව මේ දේවල් ගැන අපි සලකා බලනවා. ඊළඟට වැදගත්ම දෙය හිමිකම් නීතියට අනුකූලව මාධ්‍ය සම්පත් ඇතුළත් කිරීම. ඔයාගේ වෙබ්සයිට් එකට ඔයාගේ අනන්‍ය දේවල් විතරයි ගන්න පුළුවන්. වෙන කෙනෙකුගේ දේවල් කොපි කරලා ඔයාගේ වෙබ්සයිට් එකට දැම්මොත් නම් ඒක තානම්. ඒක බුද්ධිමය දේවල් කන දෙයන්ට නඩු පවරකින් උනත් කරන්න පුළුවන්. ඉතින් ඒක නිසා පුළුවන් තරම් අනුත් අයගේ තොරතුරු අපි ලබා ගන්නවා නම් ඒ අය දැනුවත් කරලා එයාලට කියන්න පුළුවන් මේක ලබා ගන්නට කමක් නැද්ද කියලා අහලා ගෙන ඔයාගේ වෙබ්සයිට් එකේ දානකොට මේ නිකම් බෑ මොකද කරන්න ඕනේ. ඒ අදාළ වෙබ් අඩවියේ ඒ කරුණු ටික ගත්තේ මොන වෙබ්සයිට් එකෙන්ද කියලා කියන්නත් ඕනේ. හරිද? එහෙම දැම්මට ප්‍රශ්නයක් නෑ නැතුව ඔයාලා හොරකම් කරලා එන්න දීම සම්පූර්ණයෙන් දානවා. දැන් දෙවෙනි එක ලියන්න හිමිකම් නීතියට අනුකූලව මාධ්‍ය සම්පත් ඇතුළත් කිරීම. හිමිකම් නීතියට අනුකූලව මාධ්‍ය සම්පත් ඇතුළත් කිරීම. හරි. ඊළඟට අපි යනවා ස්ථිතික වෙබ් අඩවි සහ ගතික වෙබ් අඩවි ගැන සාකච්ඡා කරන්න. හරි. ලේසි මාතෘකාව ස්ථිතික වෙබ් අඩවි, ස්ටැටික් වෙබ්සයිට්. ලියන්න මාතෘකාව ස්ථිතික වෙබ් අඩවි, ස්ටැටික් වෙබ්සයිට්. හරි. ස්ථිතික වෙබ් අඩවියක් කියලා කියන්නේ මේකේ සන්ධාරය, මේකේ අන්තර්ගත වෙන දෑ සන්ධාරය ඉතා දීර්ඝ කාලයක් වෙනස් වෙන්නේ නැතුව පවත්වාගෙන යනවා. අපි ඒවට කියනවා ස්ථිතික වෙබ් අඩවියක්. දැන් උදාහරණයක් ඔයාලගේ ඉස්කෝලේ වෙබ්සයිට් එක එහෙම නේද? කවදාවත් යාවත් කාලෙ වෙන්නේ නැහැ නේද? මාස ගාණක් එක දිගට, අවුරුදු ගාණක් එක දිගට එහෙමම තියෙනවා. ඉතින් වෙනසක් නැහැ. ඒවට අපි කියනවා ස්ථිතික වෙබ් අඩවි. ඒ වගේ වෙබ්සයිට් ඕන තරම් තියෙනවා. දැන් උදාහරණයක් සමහර කම්පැනිස් වල වෙබ්සයිට්ස් තියෙනවා. ඉතින් ඒවා මාස ගාණකට පාරක් අප්ඩේට් කරාම ඇති. ඉතින් ඒකේ අපි හිතමු ඒ වෙබ් සමාගමේ ඉන්න සභාපතිවරයා හැමදාම වෙනස් වෙනවද? නෑනේ නේද? ඉතින් ඒ සභාපතිවරයා වෙනස් වුණ දවසේ විතරයි ඒකේ ෆොටෝ එක වෙනස් කරන්නේ. එතකොට ඒක වෙන්නේ සමහරකට අවුරුදු 6කින් 7කින් විතර. එතකොට එතකම වෙනස් කරන්න ඕනේ නැහැ. අන්න අන්තර්ගතේ වෙනස් නොවන ඒවට අපි කියනවා ස්ථිතික වෙබ් අඩවි. එතකොට හැමදාම නිරන්තරයෙන් වෙනස් වෙන වෙබ් අඩවි තියෙනවා. ඒවට අපි කියනවා ගතික වෙබ් අඩවි. ඒ කියන්නේ එයාලගේ සංතාරය හැමදාම වෙනස් වෙනවා. හොඳම උදාහරණය තමයි මොනවාද? වෙලාව පෙන්වනවා. ඔයාලා දැකලා නැති වෙබ් අඩවි වල කොනකින් හරි කොහේ හරි දැනකින් වෙලාව පෙන්වනවා. ඒ කියන්නේ ඒක ගතික වෙබ් අඩවියක්. ඒ වගේම ඔයාලගේ ඩෝනෙට් වෙබ්සයිට් එක. ඔයාලා අහලා තියෙනවා මේ වෙනකොට O level results බලලා ඇති නේද? සමහරක් අය A level නම් first choice results බලලත් ඇති, second choice results බලලත් ඇති මේ වීඩියෝ එක බලනකොට. ඉතින් මේ විදිහට ඔයාලට මේ ඩෝනෙට් වෙබ්සයිට් එක www.donets.lk කියන වෙබ් අඩවියෙන් ඔයාලගේ සියලුම විභාග ප්‍රතිඵල බලන්න පුළුවන්. එතකොට මේ විභාග ප්‍රතිඵල පෙන්වන වෙබ් අඩවිය ගතික වෙබ් අඩවියක්. ඇයි? ඒකේ සන්ධාරය හැමදාම වෙනස් වෙනවා. ඔය අද යනකොට තියෙන එක නෙවෙයි හෙට තියෙන්නේ. මේ අවුරුද්දේ ඔයාගේ ප්‍රතිඵල බැලුවට ඊළඟ අවුරුද්දකින් ඔයාගේ ප්‍රතිඵල ඒකේ බලන්න බෑ. ඇයි හේතුව? ඒක අප්ඩේට් වෙනවා. ඔටෝ අප්ඩේට් වෙනවා. ඉතින් මේ විදිහට ගතික වෙබ් අඩවි අපිට හඳුනා ගන්න පුළුවන්. එතකොට ස්ථිතික වෙබ් අඩවි, ස්ටැටික් වෙබ්සයිට් සහ ඩයිනමික් වෙබ්සයිට් අපිට හඳුනා ගන්න පුළුවන්. ඉතින් මේ ගතික වෙබ් අඩවි නිර්මාණය කරද්දී අපිට ගොඩක්ම වැදගත් වෙනවා PHP, ASP.NET, JSP වගේ ලැන්ග්වේජ්. ඉතින් ඔයාලා PHP ගැන කතා කරනවා මේ පාඩමේ අවසානට PHP ඉගෙන ගන්නවා. ඉතින් ඔයාලට මම PHP කියලා දෙන්නම්. ඊටාත්ම හොඳට වෙබ්සයිට් එකක් ගහන්න පුළුවන් විදිහටම PHP කියලා දෙන්නම්. මොකද ඔයාලා දකින්න නැත්නම් ඇති PHP වලින් මම තාමත් සාර්ථක වෙබ් අඩවියක් නිර්මාණය කරලා තියෙනවා සිස්ටම් එකක්. ඉතින් ඔයාලට ASP.NET නම් කියලා දෙන්න නැහැ, JSP කියලා දෙන්නත් නැහැ. ඉතින් ඒවත් ඔයාලා හොයන්න.
ඒ වගේ තව ගොඩාක් ලස්සන වැඩ කරන්න පුළුවන් වෙබ් අඩවි වල. හරි. ඉතින් එහෙනම් අපි ස්ථිතික වෙබ් අඩවියක් සහ ගතික වෙබ් අඩවියක් කියන්නේ මොකක්ද කියලා ලියා ගමු. මෙයන් මාතෘකාව ස්ථිතික වෙබ් අඩවි. static website. යන වෙබ් අඩවියක සන්දාරය නොවෙනස්ව හෙවත් ස්ථාවර ලෙස යම්කිසි කාලයක් පවත්වාගෙන යන්නේ නම් එය ස්ථිතික වෙබ් අඩවියක් ලෙස හැඳින්වේ. ඊළඟ දෙවෙනි මාතෘකාව ලියන්න ගතික වෙබ් අඩවි dynamic website. වෙබ් අඩවියක සන්දාරය නිරන්තරව වෙනස් වන්නේ නම් එය ගතික වෙබ් අඩවියක් ලෙස හැඳින්වේ. මේවා PHP වරහිතුල යන hypertext preprocessor ASP.NET කියන එක active server page.net කියන එකයි ASP.NET. JSP Java server page JSP. වැනි පරිගණක භාෂාවලින් සකස් කර ඇත. උදාහරණ ලියන්න. උදාහරණයක් ගතික වෙබ් අඩවි වල උදාහරණ. වෙබ් අඩවියක වත්මන් වේලාව ගතික ලෙස පෙන්වුම් කිරීම. ඊළඟට විභාග දෙවෙනි එක උදාහරණ ලියන්න. විභාග අංකයට අදාළව විභාග අපේක්ෂකයාගේ ප්‍රතිඵල පෙන්වුම් කිරීම. හරිනේ. ඉතින් එහෙනම් ඔන්න ඔය විදිහට ස්ථිතික වෙබ් අඩවි සහ ගතික වෙබ් අඩවි අපිට හඳුනා ගන්න පුළුවන්. ඊළඟට බලමු වෙබ් අඩවියක් කොහොමද අපි නිර්මාණය කරන්නට ඉස්සෙල්ලා ආරම්භ කරන්නේ. ඉතින් ඒ සඳහා විවිධ වර්ගයේ වෙබ් අඩවි නිර්මාණ මුදුකාංග අපිට හම්බ වෙනවා. හරිද? දැන් වෙබ් අඩවියක් හදන්නට අපිට තියෙන්න ඕන මොනවා හරි ක්‍රමවේදයක්. දැන් වාගේ පරිගණකයක් වාගේ අතර දුන්නාට එකපාරම වෙබ් අඩවිය හදන්න බැහැ. ඒ සඳහා අපි අපේ සිලබස් එකේ කතා කරනවා වෙබ් අඩවි නිර්මාණ ක්‍රමවේද තුනක් ගැන. හරිද? වෙබ් අඩවි නිර්මාණ ක්‍රමවේද තුනක් ගැන. හරිද? ඉතින් ඒකේ ඔයාලට වැඩිපුර සාකච්ඡා කරන්න තියෙන්නේ මෙන්න මේ පළවෙනි ක්‍රමවේදය. ඒක තමයි අමාරුම ක්‍රමවේදය. හරිද? අමාරුම එක තමයි ඔයාලට වැඩිපුර විභාගයේදී ප්‍රශ්නක් දෙන්නේ. අනිත් දෙකෙන් ප්‍රශ්න අහන්නේ නැහැ. හරිද? වෙබ් අඩවියක් කොහොමද නිර්මාණය කරන්නේ? ක්‍රමවේද තුනක් තියෙනවා. ලේසිම සහ අමාරුම ක්‍රමවේද අපිට හම්බ වෙනවා. ඉතින් අපි අමාරුම ක්‍රමවේදයෙන් පටන් ගමු ඉස්සෙල්ලාම. ඒක පාඨ සංස්කාරයෙන් නැත්නම් සරල වදන් සකසන කියලා අපි මේවට කියනවා ටෙක්ස්ට් එඩිටර්ස්. ඔයාගේ කම්පියුටර් එකේදී මේ මුද්‍රාත්මක HTML ලේඛන භාවිත කරමින් වෙබ් නිර්මාණ කාර්ය කළ හැකියි. එතකොට මේකේ HTML tags කියලා කියනවා. කියන්නේ කෝඩ් කියලා හිතන්නකො HTML කෝඩ්. ඔයා මතක තියාගෙන අකුරු වරද්දන්න නැතුව හරියටම ටයිප් කරන්න ඕනේ. හරියට නිකන් Python කෝඩ් කරා වගේ තමයි. හරිද? එච්චර අමාරු නෑ. සරලයි. හැබැයි ඉතින් අපි අර කෝඩින් ටික පිළිවෙලටම ටයිප් කරන්න ඕනේ. මේකට කියනවා මොකද්ද? සරල වදන් සකසන එහෙම නැත්නම් පාඨ සංස්කාරක. ඉතින් මේ වගේ software ඕන තරම් තියෙනවා. ඔයාලට ඕන එකක් download කරගන්න පුළුවන් කම්පියුටරේට. Coffee Cup, Cmonkey Composer, Eclipse, Notepad, Notepad++ ඔය වගේ software අපිට ගන්න පුළුවන්.
හරිද? අපි එහෙනම් මේක චුට්ටක් ලියාගෙන ඊළඟ කොටසට යන්නේ. දැන් විවිධ වර්ගයේ වෙබ් අඩවි වෙබ් නිර්මාණ මෘදුකාංග කියලා ලියලා එක පාඨ සංස්කාරක. එළ එකක් ගාලා ලියන්න සරල වදන් සකසන ටෙක්ස්ට් එඩිටර්ස්. ඒ අර්ථය ලියන්න මෙම මෘදුකාංගවල HTML ලේඛනය භාවිතා කරමින් වෙබ් පිටු නිර්මාණ කාර්ය කළ හැකිය. වෙබ් පිටු නිර්මාණ කාර්ය කළ හැකිය. උදාහරණ කියලා ලියන්න coffee cup, Seamonkey Composer, Eclipse, Notepad, Notepad++. තව තියෙනවා තව උඩ තියෙනවා. ඔය තව bracket කියලා software එකක් තියෙනවා ගොඩක් හොඳයි ඒක. bracket ඒ වගේ ඒවා පාවිච්චි කරන්න පුළුවන්. හරි. ඒ යටිතේ ලියන්න යටින් ලියන්න මෙන්න මේ ඡේදය අපි ලියාගමු. සරල වදන් සකසන හෝ HTML සංස්කාරක භාවිතා කර HTML කේත ලියමින් වෙබ් අඩවි නිර්මාණයේදී HTML භාෂාව පිළිබඳ ඉහළ දැනුමක් අවශ්‍ය වන අතර කේතනයට වැඩි කාලයක් ගත වේ. හරි. ඉතින් මෙතනද කියන්නේ වෙබ් අඩවියක් අපි නිර්මාණය කිරීම සඳහා ක්‍රමලේඛන භාෂාවක් අවශ්‍ය වෙනවා. ඉතින් ඒ සඳහා අපි පාවිච්චි කරනවා මොකද්ද? HTML කියන භාෂාව. HTML කියන්නේ Hypertext Markup Language. ඒක ගැන අපි ඉස්සරහට කතා කරමු. ඇත්තටම මේක ක්‍රමලේඛන භාෂාවක් නෙවෙයි. Python වගේ programming language එකක් නෙවෙයි. අපි මේකට කියනවා markup language එකක් කියලා. සලකුණු කිරීමේ භාෂාවක්. ඒ කියන්නේ වෙබ් browser එක තුල වෙබ් අතිරික්ෂව තුල අපේ content එක අන්තර්ගතය මෙතන තියෙන්නේ කියලා මාක් කරන එක තමයි මේකෙන් කරන්නේ. හරිද? HTML භාෂාව. ඉතින් මේකෙන් කෝඩ් කරනකොට ලොකු කාලයක් ගත වෙනවා. ඒකට කියන්නේ වෙබ් අඩවිය යාවත්කාලීන කිරීම සහ සංශෝධනය සඳහා නැවත මුල් HTML කේතරයේ වෙනස්කම් කිරීමට සිදුවේ. නමුත් වෙබ් අඩවි නිර්මාණයට පහසුකම් සපයන මෘදුකාංග හෙවත් වෙබ් නිර්මාණ මෘදුකාංග භාවිත කර වෙබ් අඩවි ඉතා ඉක්මනින් අලංකාරව සකසාගත හැකියි. හරිද? දැන් මෙතනදී වෙන්නේ අර වගේ කෝඩ් ලියලා ඉන්න ඕනේ. වෙබ් අඩවි නිර්මාණ මෘදුකාංග authoring tools කියලා කියනවා. වෙබ් අඩවි නිර්මාණ මෘදුකාංග භාවිත කරලා හරිම ලේසියෙන් මේ වෙබ් අඩවියක් නිර්මාණය කිරීම කරන්න පුළුවන්. හරිද? ඒකට මම උදාහරණ දෙන්නම්. ඉතින් ඒවා හරිම ලේසියි. ඉතින් ඒකෙදී මෙන්න මේ වගේ වෙබ් අඩවි වලට අපි කියනවා WYSIWYG මෘදුකාංග කියලා.
what you see is what you get. ඒ කියන්නේ මොනවාද? what you see is කියන්නේ මොකද්ද? ඔයාට පේන්නේ මොනවාද? ඒවම ඔයාට ගන්න පුළුවන් වෙබ් අඩවල මේ වෙබ් මෘදුකාංග වලට අපි කියනවා මෙන්න මේ වගේ මෘදුකාංග කියලා. එතකොට මෙතනදී මතක තියාගන්න ඕන දේ තමයි දැන් ටෙක්ස්ට් එඩිටර් එකකින් සරල පාර සංස්කාරකයකින් අපි කෝඩ් ගොඩ ගැහුවට අපි වෙබ් අඩවියේ පෙන්වන්නේ පොඩ්ඩයි. අර ඔක්කොම පෙන්වන්නේ ඒකේ තියෙන කෝඩ්නේ කෝඩ් අපේ වෙබ් පේජ් එකේ පෙන්නේ නේද? සම්දාරය විතරයි පෙන්වන්නේ. ඉතින් මේ සම්දාරය පෙන්වා ගැනීම සඳහා අපි ඉතා විශාල කෝඩින් පේජ් ප්‍රමාණයක් ගන්නවා. හැබැයි මේ වගේ මෘදුකාංග වල තියෙන ලේසිය තමයි මොනවාද? අපි නිකම්ම වර්ඩ් වල ලියුමක් ටයිප් කරනවා වගේ වෙබ් අඩවිය නිර්මාණය කරන්න පුළුවන්. එතකොට ඔටෝමැටිකලි කෝඩ් ටික ජෙනරේට් වෙනවා. HTML කෝඩ් ටික ඔටෝ හැදෙනවා. ඒක හරිය ලේසි. හැබැයි ඉතින් විභාගයට ඔයාලට ඕවන මේ කරන්න තියෙන්නේ මොනවාද? සරල පාඨ මෘදුකාංග වලින් කෝඩ් එක ලියන්න වෙනවා. ඊට කෝඩ් එක ගහන්නත් නෙවෙයි තියෙන්නේ අතින් ලියන්න ඕනේ පොළවල. පේපර් එකේ ප්‍රැක්ටිකල් නේ ප්‍රැක්ටිකල් ලියන්න වෙන්නේ නේද? ඒ නිසා ඒක නෝඩ් වෙන්න ඕනේ. හරි. එතකොට නිර්මාණ කළකද කිය ඒකම ලියන්න චිත්‍රක අතුරු මුහුණක් තුල වෙබ් අඩවි නිර්මාණයට සංශෝධනයට පෙරදැසුම් දැක්වීමට මෙන්ම ඇතැම් විට වෙබ් අඩවිය උඩුගත කිරීමටද පහසුකම් සපයනවා. මේක මේ විදිහට තියාගන්න වෙන පාඩ පැනකින් කිව්වත් කමන්නේ. WYSIWYG වරහන් තුල යන what you see is what you get. වරහන් බාන්න ලෙස හඳුන්වනු ලබන සංකල්පයට අනුව රූපමය අතුරු මුහුණත තුල සැලසුම් කරන ආකාරයටම වෙබ් පිටු නිර්මාණය කරගත හැකියි. හරි දැන් ලියන්න මාතෘකාව 2 අංක 2 වෙබ් සංස්කාරක වෙබ් authoring tools. ඒතකොට මම කියවනේ තුනක් තියෙනවා කියලා වෙබ් අඩවිය නිර්මාණය කරන්න පුළුවන් ක්‍රමවේද තුනක් තියෙනවා කියලා. පළවෙනි එක තමයි සරල පාඨ සංස්කාරක. ඒක ටිකක් අමාරුයි කරන්න වැඩි. ඒක තමයි ඔයාලගේ විභාගයේ තියෙන්නේ. නමුත් දෙවෙනි එක තමයි වෙබ් සංස්කාරක. මේක හරිය ලේසි. ඔයාලට කරන්න තියෙන්නේ ඔයාලට හරියට නිකන් වර්ඩ් වල ලියුමක් ටයිප් කරනවා වගේ ඔයාලට ඕනම විදිහට වෙබ්සයිට් එක හදාගෙන යන්න තියෙන්නේ. එතකොට සංක්‍රීයව මේකේ මොනවාද වෙබ් අඩවියේ HTML කේතක ලියවෙනවා ඔටෝ ලියවෙනවා. ඉතින් මේ වගේ මෘදුකාංග තමයි මේ තියෙන්නේ Composer, CK Editor, Blue Ribbon, Adobe Dreamweaver, Microsoft FrontPage, Visual Studio ඔය වගේ software අපිට හඳුනා ගන්න. දෙමු අපි වෙබ් සංස්කාරක දෙක වෙබ් authoring tools. මෙම වෙබ් නිර්මාණ මෘදුකාංග වල විශේෂත්වය වන්නේ නිර්මාණකරු විසින් චිත්‍රක අතුරු මුහුණත භාවිතයෙන් වෙබ් පිටුව නිමවනු ලබන අතරතුර සංක්‍රීය ලෙස අදාළ HTML ලේඛනයද වෙනම අතුරු මුහුණතක සකස් වීමයි. නිර්මාණකරුට HTML භාෂාව පිළිබඳව දැනුම තිබේ නම් චිත්‍රක අතුරු මුහුණත මෙන්ම HTML ලේඛනයද භාවිත කරමින් වෙබ් පිටු නිර්මාණ කාර්ය කළ හැකි වීම අතිරේක වාසියකි.
අතිරේක වාසියකි. හරි. උදාහරණ කියලා යන කොම්පෝසර්, CK editor, Blue Ribbon, Adobe Dreamweaver, Microsoft Front Page, Visual Studio. මම ඉක්මනින් කියවගෙන යන්නේ පුතේ වාට මේවා වීඩියෝ එක නතර කරලා හරි ලියා ගන්න පුළුවන් නිසා අපරාධෙන් පොඩ කාලය නැති කරන්න ඕනේ නේද? ඒක නිසා ඉක්මනට මම කියාගෙන යනවා අවශ්‍ය නම් වීඩියෝ එක කියන්නේ වීඩියෝ එක නවත්තලා ලියා ගන්න. ඊට පස්සේ ආය ප්ලේ කරාම එතනින් ඉඳන් යන්න. නේද? පැහැදිලි නේද? හරි. ඊළඟට අපි යනවා තුන්වෙනි කොටස. මොකක්ද තුන්වෙනි වර්ගය? මේක නම් ඉතා පහසුයි. ඉතින් මේක ලෝකෙට ආපු නිසා තමයි සන්දාර කළමනාකරණ පද්ධතිය. content management system එහෙම නැත්නම් CMS කියලා කියනවා. CMS ලෝකෙට ආපු නිසා තමයි මොනවාද වෙන්නේ? ඔය පොඩි දරුවන්ට පවා වෙබ් අඩවියක් නිර්මාණය කරන්න පුළුවන්කම ලැබිලා තියෙනවා. අද ඔයාලා දැකලා ඇති 5 වසරේ 6 වසරේ ඉන්න පොඩි ළමයි පවා වෙබ් අඩවි හදාගෙන ගොඩක් දේවල් කරනවා. නේද? ඉතින් මේවා නිර්මාණය කිරීම කියන එක හරිම පහසුයි. ඇයි එහෙම පහසු වෙන්න හේතුව මේ සන්දාර කළමනාකරණ පද්ධති ලෝකෙට ආපු නිසා. ඉතින් සන්දාර කළමනාකරණ පද්ධති ලෝකෙට ආපු නිසා CMS ආපු නිසා මොකද වෙන්නේ? හරිම ලේසියෙන් වෙබ් අඩවියක් විනාඩි 5ක් යනකොට හදන්න පුළුවන්. ඉතින් මේ වගේ වෙබ් අඩවි ඔයාලා කොහොමද try කරලා බලන්න. Joomla කියන්නේ වගේ එකක්. WordPress දන්නවා ඇති. Drupal, WordPress, Joomla නේද? ඊළඟට තව තියෙනවා ඔය web host කියලා එකක් නේද? web host කියලා එකක් තියෙනවා. ඊළඟට 000 web host විවිධ වෙබ් අඩවි තියෙනවා. ඔයාලට ඕනේ එකකින් අපිට කරන්න පුළුවන්. මම මේ තුනම කරන විදිය ප්‍රැක්ටිකල් කරනකොට කරලා පෙන්නන්නම්. තුනෙන්ම කොහොමද වෙබ් අඩවියක් හදන්නේ කියලා. ඉතින් මේක නම් ඉතා සරලයි. ඉතින් මේ වගේ නම් විභාගයට එන්නේ. හැබැයි මේවා මතක තියාගන්න ඕනේ. සන්දාර කළමනාකරණ පද්ධති තමයි Joomla, WordPress, Drupal වගේ. හරිද? මේවා එකක්වත් මතක තියාගන්න. Joomlaවත් මතක තියාගන්න. හරි. අංක 3 ලියන්න සන්දාර කළමනාකරණ පද්ධති. Content Management System. CMS. ඒ අර්ථයෙන් ගතික ලෙස වෙබ් අඩවි නිර්මාණයට සන්දාර කළමනාකරණයට හා ප්‍රකාශයට පත් කිරීමට භාවිත කෙරෙන මෘදුකාංගයක් සන්දාර කළමනාකරණ පද්ධතියක් ලෙස සරලව හඳුන්වා දිය හැකියි. වෙබ් අඩවි නිර්මාණකරුට නිරන්තරව සන්දාරය වෙනස් කරමින් තම වෙබ් අඩවිය ප්‍රකාශයට පත් කළ හැකියි. උදාහරණ ලියන්න Joomla, WordPress, Drupal, ඔය වගේ ඒවා අපිට ගන්න පුළුවන් ඈ. හරි දැන් මම ඔයාලගේ මේ පාඩමේ HTML පාඩමේ අවසන් වෙනකොට මම ඔයාලට ඇත්තටම වෙබ් අඩවියක් හදලා ඒක හොස්ට් කරලා වෙන්නනවා. හොස්ට් කරනවා කියලා කියන්නේ මොකක්ද කියලා දැන් අපි බලමු නේද ඉස්සරහට. හරි. ඊළඟට දැන් මේ වෙබ් අඩවියක් නිර්මාණය කරනකොට මේ වගේ ආශ්‍රිතව භූමිකා තියෙනවා. කියන්නේ රැකියා ශේෂ්ත්‍ර තියෙනවා. පළවෙනි එක තමයි වෙබ් අඩවි නිර්මාපක. කියන්නේ වෙබ් අඩවි නිර්මාණය කරන කෙනා. ඕතර. ඊළඟට සංස්කාරක එඩිටර්ස්ලා ඉන්නවා. කියන්නේ මේ හදපු වෙබ් අඩවි වෙනස් කරන කට්ටිය ඉන්නවා. එයාට කියනවා සංස්කාරකවරු කියලා. ඊළඟට ප්‍රකාශක පබ්ලිෂර්. ඒ කියන්නේ මේ වෙබ් අඩවිය ප්‍රකාශයට පත් කරන කෙනා ඉන්නවා. ඒ කියන්නේ මේ වෙබ් අඩවියක් උදේ ඔයාගේ කම්පියුටරේ හැදුවට ඒක මුළු ලෝකෙම ඉන්න මිනිස්සුන්ට බලන්න පුළුවන් බෑනේ. ඒක අපි සර්වර් පරිගණකයට ගිහින් දාන්න ඕනේ. සර්වර් පරිගණකයකට දා ගන්න ඕනේ.
ඒක දාන කෙනාට කියනවා ප්‍රකාශක කියලා. ඊළඟට වෙබ් අඩවි පරිපාලක ඇඩ්මිනිස්ට්‍රේටර්. දැන් වෙබ් අඩවියක් නඩත්තු කරන්න වෙනවා නේද? කැඩෙන්න පුළුවන් ඒ කියන්නේ වෙබ් අඩවිය විනාශ වෙලා යන්න පුළුවන් මේ වගේ දේවල් වලින් හැකර්ස්ලා හැක් කරන්න පුළුවන් නේද? ඒ වගේ දේවල් වලින් අපි ආරක්ෂා කරන්න මේ වෙබ් අඩවිය පරිපාලක කෙනෙක් ඉන්න ඕනේ. ඊළඟට වෙබ් අඩවියේ පරිශීලකයන් ඉන්න ඕනේ. හැබැයි අද නම් වෙබ් අඩවියක් හදද්දී වෙබ් අඩවියේ මේ හතර දෙනාම පරිශීලක කියන්නේ යූසර්ස්ලා නේද? ඒක පාවිච්චි කරන කට්ටිය මේ හතර දෙනාම එක්කේ. වෙබ් අඩවිය හදන්නෙත් එයා, වෙනස් කරන්නෙත් එයා, ප්‍රකාශයටපත් කරන්නෙත් එයා, වෙබ් අඩවිය පරිපාලනය කරන්නෙත් එක්කේ. හරිද? එක්කෙනෙක්ම තමයි මේ වැඩේ ඔක්කොම කරන්නේ. මොකද ඒ තරම්ම මේක ලේසි නිසා. හරිද? දැන් ලියන්න වෙබ් අඩවිය නිර්මාණය ආශ්‍රිත භූමිකා 1 වෙබ් අඩවි නිර්මාපක author 2 සංස්කාරක editor 3 ප්‍රකාශක publisher 4 වෙබ් අඩවි පරිපාලක administrator 5 පරිශීලකයන් users. හරි ලියන්න පුළුවන් නේද නවත්තලා? හරි අපි යනවා ඊළඟට වෙබ් අඩවිය ප්‍රකාශයටපත් කිරීම. දැන් වෙබ් අඩවිය ප්‍රකාශයටපත් කරනවා කියලා කියන්නේ මොකද? අපි මේකට කියනවා වෙබ් හොස්ට් කරනවා කියලා. හොස්ට් කරනවා කියලා. හොස්ට් කරනවා කියලා කියන්නේ දැන් හිතන්න ඔයා හදන වෙබ් අඩවිය ඔයාගේ ලැප්ටොප් එකේ එහෙම නැත්නම් ඔයාගේ ෆෝන් එකේ ඔයාගේ කම්පියුටරේ තිබ්බට පුතේ ඔක කාටවත් බලන්න පුළුවන්ද? බෑනේ. ඇයි කාටවත් බලන්න බැරි? හරි කාටවත් බලන්න බෑ හේතුව තමයි මොකද්ද? ඒ වෙබ් අඩවිය ඔයා ඉන්ටර්නෙට් එකට කනෙක්ට් වුණත් ඔයාගේ කම්පියුටරේ තියෙන ඒ වගේ දේවල් වලට ඇක්සස් කරන්න එහෙම හැකියාවක් නැහැ. එතකොට එහෙම හැකියාවක් නැත්තම් අපිට තියෙන ඊළඟ ගැටලුව තමයි කොහොමද මේ වෙබ් අඩවිය මේ මුළු ලෝකෙම ඉන්න මිනිස්සුන්ට බලන්න පුළුවන් වෙන විදියට අපි හදන්නේ. නේද? මුළු ලෝකෙම ඉන්න මිනිස්සුන්ට බලන්න පුළුවන් වෙන විදියට මේ වෙබ් අඩවියක් හදන්නේ කොහොමද? දැන් වෙබ් අඩවියක් අපි හදන්නේ ආයේ මේ අපිට විතරක් බල ඉන්න නෙවෙයිනේ නේද? මුළු ලෝකෙම ඉන්න මිනිස්සුන්ට බලන්න. ඉතින් එහෙනම් කොහොමද අපි එකවර සියලුම දෙනාට බලන්න පුළුවන් විදියට හදන්නේ? එහෙනම් අපේ පරිගණකය මොකද්ද කරන්න ඕනේ? අපේ වෙබ් අඩවිය සේවාදායක යන්ත්‍රයකට අපි ගිහින් දාන්න ඕනේ. ඇයි පුතේ සේවාදායක යන්ත්‍රයකට දාන්නේ? සේවාදායක යන්ත්‍ර කියලා කියන්නේ සර්වර්ස් වලට දාන්නේ. සර්වර්ස් වලට දාන්නේ හේතුව තමයි සර්වර් එක හැමතිස්සෙම ඕන් කරලා තියෙන්නේ. ඒක මුළු ලෝකෙම ඉන්න මිනිස්සුන්ට ප්‍රවේශ වෙන්න පුළුවන්. ඒ සර්වර් එකේ තියෙන දත්ත වලට මුළු ලෝකෙම ඉන්න මිනිස්සුන්ට ප්‍රවේශ වෙන්න පුළුවන්. අන්න දැන් අපි සර්වර් එකට අපේ වෙබ් අඩවිය ගිහින් දැම්මහම මොකද තියෙන වාසිය? එතකොට ඒ සර්වර් එකට ප්‍රවේශ වෙන හැම මිනිස්සයාටම අපේ වෙබ් අඩවිය නම ගහලා ගිහින් බලන්න පුළුවන්. පැහැදිලිද? ඉතින් ඒ සඳහා වෙබ් අඩවිය ඉස්සෙල්ලම මේ ප්‍රකාශයටපත් කරන්න අපිට අවශ්‍ය කරන සාධක පහක් ඕනේ. මොනවාද පහ? එකක් වෙබ් අඩවි නිර්මාණ මෘදුකාංගයක්. ඒකනේ වෙබ් අඩවිය නිර්මාණය කරගන්න මේ වෙබ් අඩවි නිර්මාණ මෘදුකාංගය ඕන වෙන්නේ. ඊළඟට වෙබ් සත්කාරකයක් ඕනේ. වසම් නාමයක් ඕනේ. උඩුගත කිරීමේ මෘදුකාංගයක් ඕනේ. අන්තර්ජාල සම්බන්ධතාවයක් ඕනේ. අපි බලමු මොනවාද මේවා කියලා ඉස්සරහට කතා කරගෙන යමු. දැන් ලියන්න වෙබ් අඩවි ප්‍රකාශයටපත් කිරීම. Publication of website. ලියන්න යමු යටින් වෙබ් අඩවියක් නිර්මාණය වෙබ් සත්කාරකයක් වෙබ් හොස්ට් කියලා ලියන්න වරහන් ඇතුලේ වෙතට උඩුගත කිරීම වරින් වර සිදු කරන යාවත්කාලීන කිරීම සහ මාර්ගගත ඵල කිරීම වෙබ් පෝස්ට් කියලා කියනවා වෙබ් පෝස්ට් මාර්ගගත ඵල කිරීම යන කාර්යයන් සියල්ල වෙබ් අඩවිය ප්‍රකාශයටපත් කිරීමට අයත් වේ. මේ සඳහා වෙබ් අඩවි ප්‍රකාශකයෙකු සපුරාගත යුතු අවශ්‍යතා කිහිපයක් ඇත. එක ලියන්න වෙබ් අඩවි නිර්මාණ මෘදුකාංගයක්, 2 වෙබ් සත්කාරකයක්, 3 වසම් නාමයක්, 4 උඩුගත කිරීමේ මෘදුකාංගයක්, 5 අන්තර්ජාල සම්බන්ධතාව.
හරි නේද? අපි එහෙනම් ඉස්සෙල්ලම බලමු වෙබ් සත්කාරක කියන්නේ මොනවද කියලා. හරිද? දැන් වෙබ් අඩවි නිර්මාණ මෘදුකාංගය ගැන අපි ඉස්සෙල්ලා කතා කරන්නේ නේද? ඉතින් ඒක නිසා ඒක ගැන මම ආය සාකච්ඡා කරන්නේ නැහැ. වෙබ් අඩවි නිර්මාණ මෘදුකාංග වර්ග තුනක් තියෙනවා. එක්කෝ ටෙක්ස්ට් එඩිටර්ස් පාවිච්චි කරන්න පුළුවන් සරල භාෂා සංස්කාරක. එහෙම නැත්නම් වෙබ් අඩවි නිර්මාණ මෘදුකාංග පාවිච්චි කරන්න පුළුවන්. එහෙම නැත්නම් සම්බාර කළමනාකරණ පද්ධති භාවිත කරන්න පුළුවන්. හරි. දැන් මේ ළමයි යනවා ඊළඟට වෙබ් සත්කාරකයක් කියන්නේ මොකක්ද කියලා හඳුනා ගන්න. වෙබ් සත්කාරකයක් කියලා කියන්නේ ඇත්තටම සර්වර් එකක්. හරිද? සේවාදායක පරිගණකයක්. ඒකට මෙයා කරන්නේ මුළු ලෝකයේම ඉන්න මිනිස්සු එකට සම්බන්ධ කරන එක. එතකොට ඒ අපි සර්වර් පරිගණකේ අර කියන අපේ වෙබ් අඩවිය ගබඩා කරාට පස්සේ ඒ ඕනම කෙනෙකුට ඒ ප්‍රවේශ වීම වෙන්න පුළුවන් ඒ සර්වර් එක. එතකොට දැන් මෙතන අපි හිතමුකෝ මහා පරිමාණ ආයතනයක් කියලා. දැන් මහා පරිමාණ ආයතනයක් නම් එයාලා කැමති නෑ ඔය අනුන්ගේ සර්වර්ස් වල අපේ වෙබ් අඩවිය දැම්මාම එයාලා බයයි ඒවා වෙනස් වෙයිද ඒවා නැති වෙලා යයිද ඒවා හොරකම් කරයිද ඒ වගේ තියෙන දත් ඒ නිසා බයක් එකක් තියෙනවා නම් එයාලටම පුළුවන් තමන්ටම ගැලපෙන සර්වර් එකක් හදාගන්න. අපි මේවට කියනවා dedicated host කියලා. හරිද? වෙන් වූ වෙබ් සත්කාරක. වෙන් වූ වෙබ් සත්කාරක. එතකොට මේ වෙබ් සත්කාරකයක් ඔයා වෙන් වූ හදා ගන්නවා නම් dedicated host එකක් හදා ගන්නවා නම් ඒ කම්පියුටරේ සර්වර් එක පැය 24 පුරාම හැමදාටම ඔන් කරලා තියන්න ඕනේ. ඇයි මුදේ ඕෆ් කරොත් එහෙම අර අන්තර්ජාලය පරිශීලනය කරන වෙබ් අඩවිය මේ එන යූසර්ස් වලට බලන්න බැරි වෙනවනේ. ඉතින් ඒක නිසා පැය 24ම ඔන් කරලා තියන්න ඕනේ. එතකොට ඒකට අධික වියදමක් යනවා. එතකොට ඒ සර්වර් එක කම්පියුටරෙත් ගොඩක් ගණන් නේද? සාමාන්‍ය සර්වර් පරිගණකයක් කියන්නේ normal පරිගණකයකට වඩා ටිකක් performance වැඩි. එතකොට ගාණ වැඩි වෙනවා නේද? ඔයාලට එතකොට ඒ ආයතනයේට දරා ගන්න පුළුවන් වෙන්න ඕනේ මේ මුදල. හරිද? ඉතින් ඒ සර්වර් එකක් නඩත්තු කරනවා කියලා කියන්නේ ලේසි ෆාස්ට් දෙයක් නෙවෙයි. කරන්ට් බිල නේද? හැම දෙයක්ම බලන්න ඕනේ. එතකොට ඉතින් ලොකු මුදල් ප්‍රමාණයක් වියදම් කරන්න පුළුවන් නම් අපිට ප්‍රශ්නයක් නැහැ. ඒ මහා පරිමාණ ආයතනයක් නම් ඉතින් ඒකේ වෙබ් සත්කාරකයක් වෙන් වූ වෙබ් සත්කාරකයක් පාවිච්චි කරන්න පුළුවන්. dedicated host එක. හිතන්නකෝ අපිට වගේ සාමාන්‍ය පුද්ගලයන් සාමාන්‍ය මහ ජනතාවට dedicated host අරගෙන වෙබ් සර්වර්ස් පවත්වාගෙන යන්න පුළුවන්ද? වෙබ්සයිට් හදාගෙන යන්න පුළුවන්ද? එහෙම කරන්න බෑ නේද? ඒකට ලොකු වියදමක් යනවා. ඒක නිසා අපි මොකද කරන්නේ? අපිට පුළුවන් shared host එකක් ගන්න. ඒ කියන්නේ හවුල් වෙබ් සත්කාරක. ඒ කියන්නේ ලෝකයේ ඉන්නවා මුදේ මේ විදියට සර්වර් පවත්වාගෙන යන උදවිය ඕන තරම් ඉන්නවා. එයාලා සර්වර් එකක් පවත්වාගෙන කරන්නේ මට සර්වර් එකක් නෑනේ. දැන් මම කරන්නේ මොකද්ද? අර පවත්වාගෙන යන කෙනාගෙන් කොටසක් ගන්නවා. ඒ කියන්නේ එයාගේ සර්වරේ ඉඩ ප්‍රමාණයක් මම ඉල්ල ගන්නවා. හැබැයි ඒ ඉල්ල ගද්දී මට එයා නොමිලේ දෙන අවස්ථාවලුත් තියෙනවා. එහෙම නැත්නම් එක්කෝ නොමිලේ දෙනවා. එහෙම නැත්නම් සල්ලි ගෙවන්න වෙනවා. එතකොට ඔයාලා දන්නවා නොමිලේ දුන්නොත් ඉතින් ඒකේ සීමිතයි ඉඩ. නේද? ඉඩ සීමිතයි. අනික ප්‍රවේශ වෙන්න පුළුවන් ප්‍රමාණය ලිමිට් කරනවා. එක දවසකට පරිශීලකයෝ 100 දෙනයි ප්‍රවේශ වෙන්න පුළුවන් වෙබ්සයිට් එකට. අනිත් අයට බෑ. ඔහොම ඉතින් අපිට අර තහංචි දානවා. ෆ්‍රී ඒවට. හැබැයි අපි සල්ලි දීලා ගත්තොත් එහෙම එයාලගෙන් අපි සල්ලි දීලා ගන්නවා. ඒකට අර සර්වර් එකක් හදනවා තරම් ලොකු මුදලක් යන්නේ නැහැ. අවුරුද්දකට යම් කිසි ගාණක් ගෙවලා පොඩි ගාණක් ගෙවලා අපිට පුළුවන් මේ shared host එකක් ගන්න. එතකොට එයාගෙන් අපි හවුල් වෙබ් අඩවියක් හවුල් වෙබ් සත්කාරකයක් යොදා ගැනීම මගින් අපිට පුළුවන් කාලය මුදල් ඉතුරු කරගන්න. පැහැදිලිද? ඉතින් ඔන්න ඔය විදිහට අපිට නොමිලේ වෙබ් සේවාව සපයන හෝ සල්ලි වලට වෙබ් සේවාව සපයන කාර අපිට හඳුනා ගන්න පුළුවන්. ඒතකොට නොමිලේ වෙබ් සේවාව සපයද්දී තව එයාලගේ අපිට ඔය ඇඩ්වර්ටයිස්මන්ට් එහෙම දානවා බලා ගන්න පුළුවන් අපේ වෙබ් අඩවියට. මොකද හේතුව එයාලා නොමිලේ දෙන්නේ. ඒක නොමිලේ දුන්නාම එයාලගේ ඇඩ් එහෙම දාලා එයාලා මුදල් ලැබීම කරනවා. ඒ වගේ කටයුතු අපිට හඳුනා ගන්න පුළුවන්. හරි. එහෙනම් ඉතින් වෙබ් සත්කාරකයක් කියලා කියන්නේ අපේ වෙබ් අඩවිය කොහේ හරි දැනක සර්වර් එක ගබඩා කරන එකට කියනවා මොකද්ද? වෙබ් සත්කාරකයක් කියලා. වෙබ් හොස්ට් එකක් කියලා. ලියමු එහෙනම් වෙබ් සත්කාරක වෙබ් හොස්ට්. නිර්මාණය කරන වෙබ් අඩවිය අන්තර්ජාලය ඔස්සේ ඕනෑම අයෙකුට ඕනෑම මොහොතක ඕනෑම තැනක සිට ප්‍රවේශ විය හැකි ලෙස යම් ස්ථානයක තැන්පත් කර තැබිය යුතුය.
යම් ස්ථානයක තැන්පත් කර තැබිය යුතුයි. මෙවැනි සේවා සපයන පරිගණක වෙබ් සත්කාරක ලෙස හැඳින්වේ. වෙබ් අඩවිය නිර්මාණය කරනුයේ මහා පරිමාණ ආයතනයක් සඳහා නම් බොහෝ විට ඔවුන් සඳහාම වෙන් වූ වෙබ් සත්කාරකයක් වරන් ඇතුළේ යන ඩෙඩිකේටඩ් හොස්ට් පවත්වා ගනු ලැබේ. කුඩා පරිමාණ ආයතන නම් වෙනත් ආයතන විසින් පවත්වාගෙන යන හවුල් වෙබ් සත්කාරක වලින් ෂෙයාර්ඩ් හොස්ට් කියලා කියනවා. ෂෙයාර්ඩ් හොස්ට් කිසියම් මිඩක් ලබා ගනී. ඊළඟ ඡේදයෙන් ලියන්න. හවුල් වෙබ් සත්කාරක තුල ආයතන සමූහයක වෙබ් අඩවි පවත්වා ගන්නා අතර ඒවාට වෙන් කරන ගබඩා ධාරිතාව අනුව මූලික ගාස්තුවක් සහ වාර්ෂික ගාස්තුවක්ද අය කෙරේ. ශ්‍රී ලංකාව තුල මෙන්ම ලෝකය පුරාම මෙවැනි වෙබ් සත්කාරක සේවා සපයන ආයතන බොහොමයක් පවතී. නොමිලේ වෙබ් සත්කාරක සේවා සපයන ආයතනද ඇත. විවිධ වෙබ් අඩවි ඔස්සේ මෙම පහසුකම ලබාගත හැකියි. මම මේ වගේ ෆ්‍රී වෙබ්සයිට් එකක් අරගෙන ඔයාලට වෙබ්සයිට් එකක් පොස්ට් කරලා පෙන්නන්නම් ඈ. හරිද? ලේසි එක කරන විදිය කියලා දෙන්නම් කොහොමද කරන්න කියලා. විවිධ වෙබ් අඩවි ඔස්සේ මෙම පහසුකම ලබාගත හැකියි. මෙහිදී ඔබේ වෙබ් අඩවිය තුළ ඔවුන්ගේ දැන්වීම්ද ප්‍රදර්ශනය වේ. ඔවුන්ගේ දැන්වීම් දානවා. මෙහිදී ඔබේ වෙබ් අඩවිය තුළ ඔවුන්ගේ දැන්වීම්ද ප්‍රදර්ශනය වේ. හරි. එතකොට අපි ඔය කතා කරේ මොකද්ද? වෙබ් සත්කාරකයක් ගැන. නේද? වෙබ් සත්කාරකයක්. ඊළඟට අපි හඳුනා ගන්න පුළුවන් වසම් නාමය. දැන් මම මේ වගේට ඔයාලට මේ නෝට් එකක් දෙන්නේ නැහැ. මොකද හේතුව වසම් නාමය ගැන අපි කතා කරා. මතකද? නෙට්වර්ක් පාඩමේ ගිහින් බලන්න වසම් නාමය ඩොමේන් නේම් එක. ඩොමේන් නේම් එකක් කියලා කියන්නේ දැන් අපි වෙබ් අඩවියකට ප්‍රවේශ වෙන්නට නම් ඔයාලා දකින්න ඇති www. නේද? ඒ තමයි සර්විස් එක. ඊට පස්සේ අපිට හම් වෙනවා ඩොමේන් නේම් එක. මොකද්ද? wikipedia.com නේද? wikipedia.com. ඒකට wikipedia.com කියන්නේ මොකද්ද? ඩොමේන් නේම් එක. .com, .lk, ඊට පස්සේ .net, .edu, ඊළඟට .mil විවිධ ඩොමේන් නේම් අපිට දකින්න හම් වෙනවා. මේ හැම එකක්ම ඩොමේන් නේම් එකක්, වසම් නාමයක් කියලා කියනවා. ඒකට මේ වසම් නාමයෙන් තමයි පුතේ හඳුනගන්නේ මේ වෙබ් අඩවිය කුමන ආකාරයේ වෙබ් අඩවියක්ද? කුමන ශ්‍රේෂ්ඨයකට අයිති වෙබ් අඩවියක්ද කියලා අපි හඳුනගන්නේ මොකෙන්ද? වසම් නාමය.
හරිද? ඒක ඔයාලට පැහැදිලි ඇති. ඉතින් අපි ඊළඟට ගන්න ඕන දේ තමයි මොකද්ද? වසම් නාමයක්. ඉතින් ලංකාවේදී නම් .lk වගේ වසම් නාමයක් අපිට ගන්න පුළුවන්. ඉතින් ඒක ගන්නත් අවුරුද්දකට වතාවක් ගෙවීමක් සිදු කරන්න ඕනේ. .lk වසම් නාමයක් රුපියල් 8000 4500ක් 8000ක් අතර මුදලකට මිලදී ගන්න පුළුවන්. ඒක වෙනස් වෙනවා. අර ප්‍රමාණය වෙනස් වෙනවා. ඒ ගන්න දිනේ අනුව කාලය අනුව වෙනස් වෙනවා. ඉතින් වසම් නාමයක් අපි ඊළඟට ගන්න ඕනේ. ඉතින් එහෙනම් ඔන්න දැන් වෙබ් සත්කාරකයකුත් තියෙනවා, දාන්න දැනකුත් තියෙනවා, වසම් නාමිකුත් තියෙනවා. ඊළඟට දැන් අපි කොහොමද මේ වෙබ් අඩවිය ගිහින් අර වෙබ් සර්වර් එකට දාන්නේ නේද? දැන් මගේ කම්පියුටරේ තියෙන වෙබ් සර්වර් එක මේ වෙබ් අඩවිය හිතන්නකෝ වෙබ් සර්වර් එක තියෙන්නේ චීනෙ. එතකොට දැන් මම අද මේ හෙටම ෆ්ලයිට් එක නැගලා ගුවන් යානාවක නැගලා යන්න ඕනද චීනෙට මේ ගිහිල්ලා සර්වර් එක හොයාගෙන පෙන් එක දාගෙන වෙබ්සයිට් එක මේක කියලා දෙන්න ඕනද? එහෙම දෙන්න බෑ. හරිද? එහෙම අපිට යවන්න බෑ. ඒකට අපිට තියෙනවා වෙනම මෘදුකාංග. ඉතින් මේවා මම අවසානට කතා කරන්න උඩුගත කිරීමේ මෘදුකාංග කියලා අපි කියනවා මේවට. අප්ලෝඩින් software. ඉතින් මේ අප්ලෝඩ් කරන්න පුළුවන්. ඒ කියන්නේ අපේ වෙබ්සයිට් එක අදාළ සර්වරයට අප්ලෝඩ් කරන්න පුළුවන් ෆයිල්ස් ඉල්ලා නේද? ඒ වගේ ඔය මේ software තියෙනවා. ඒ වගේ software එකකට බාර දුන්නාම වැඩේ ඒ සර්වර් එකට අදාළ සර්වර් එකට අපේ වෙබ් අඩවිය අප්ලෝඩ් කිරීම කරනවා. එච්චරයි. ඊට පස්සේ ඉතින් මේ හැමදේම කරන්නට මොකක්ද ඕන වෙන්නේ? ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකක් ඕනේ, අන්තර්ජාල සම්බන්ධතාවයක් ඕනේ. ඉතින් ඔය ටික අවශ්‍යතාවයන් ටික සම්පූර්ණ වුණාට පස්සේ අපිට පුළුවන් අපේ වෙබ් අඩවිය ප්‍රකාශයට පත් කරන්න. එතකොට මම මෙතන වෙබ් සත්කාරකය ගැන විතරයි ටිකක් වැඩිපුර කතා කරේ. වසම් නාමය අපි පසුගිය පාඩමේ 6 වෙනි පාඩමේ නෙට්වර්ක් පාඩමේ කතා කරා. ඒක නිසා මම මෙතන වැඩිපුර කතා කරන්නේ නැහැ. ඒ වගේම උඩුගත කිරීමේ මෘදුකාංගය කෝඩින් කරලා අවසානයේ කියන්නේ. එතකොට ඔයාලට ලේසි. හරිද? උඩුගත කිරීමේ කියන්නේ දැන් වෙබ් අඩවි නිර්මාණය කරලා ඉන්න බෑ උඩුගත කරන්න. ඒක නිසා එතනදී මම මේ ගැන කතා කරන්නම්. ඊට පස්සේ ඉතින් අන්තර්ජාල සම්බන්ධතාවය ඔයාලා දන්නවා. මේ කොටස් ටික තියෙනවා නම් අපිට පුළුවන් ඇත්තටම අපේ වෙබ් අඩවිය ප්‍රකාශයට පත් කිරීම කරන්න. ඉතින් ඇත්තටම අපි මේ වැඩේ කොහොමද කරන්න කියලා පැහැදිලිව ඇත්තටම මේ වැඩේ කරලම බලමු. හරිද? කරලම බලමු. ඒ කියන්නේ දැන් ඊළඟ දවසේ ඉඳන් හරිද? ඊළඟ දවසේ දැන් ඔන්න ওই ටික තමයි මුල් තියරි ටික. එතකොට මම අද සාකච්ඡා කරේ වෙබ් අඩවි නිර්මාණකරණයට ආශ්‍රිතව තියෙන පළවෙනි මාතෘකා දෙක. හරිද? මාතෘකා 8ක් තියෙනවානේ. ඒකට තව මාතෘකා 6ක් තියෙනවා. ඔය 6 ඇතුළෙම කතා කරන්නේ මොනවාද? HTML කියන භාෂාව භාවිත කරලා HTML කියලා භාෂාවක් තියෙනවා. මේ භාෂාව භාවිත කරලා කොහොමද වෙබ් අඩවියක් නිර්මාණය කරන්නේ? ඒ වගේම මෙතනදී අපි කතා කරනවා HTML ට අමතරව CSS, JavaScript සහ PHP. ওই ලැන්ග්වේජ් හතරම මම ඔයාලට ගන්නවා. ඔය හතරෙන්ම අපි ලස්සන වෙබ් අඩවියක් හදලා උඩුගත කරලත් බලමු සර්වර් එකට වැඩ කරනවාද කියලා. ඉතින් හැමෝටම එතකොට බලන්නත් පුළුවන් වෙබ් අඩවිය. ඉතින් ඔයාලට ඔයාගෙම කියලා වෙබ් අඩවියක් Tamanට තනියෙන්ම හදා ගන්න පුළුවන් මේ ක්‍රමවේදය අනුගමනය කරනවා. හරිම ලේසි. හරියටම ඉගෙන ගන්න මේක හරිම ලේසි ක්‍රමවේදයක්. ඉතින් ඒ වගේම ඔයාලට මේක හරියටම ඉගෙන ගත්තොත් මේ පාඩම ඔයාලගේ එක්සෑම් පේපර් එකේ ලකුණු ඉස්සෙල්ලත් මම කිව්වා වගේ 20ක් 25ක් අතර ප්‍රමාණයක් ගෙඩි පිටින් ගන්න පුළුවන්. ඉතින් ඒක නිසා මේක උන්ට කැප වෙලා වැඩ කරන්න HTML පාඩම කොට දාන්න කොහොමද? හරි. ඉතින් එහෙනම් ඔන්න අදට මම මෙතනින් මේ කොටස් දෙක අවසන් කරනවා. ඊළඟ දවසේ ඊළඟ කොටස. ඒ කියන්නේ ඊළඟ කොටස කියලා කියන්නේ HTML පාඩමේ ඊළඟ ප්‍රැක්ටිකල් කොටස කරන්න පටන් ගන්නවා. එතකොට ඒකෙත් මම චූටි කොටස් ටිකක් හඳුන්වා දීලා ෆෝන් එකක් හරි ඔයාලගේ දැන් ඊළඟ පාඩමට සම්බන්ධ වෙනකොට පුතේ ෆෝන් එකක් දැන් ඔය බලන ස්ක්‍රීන් එක තියෙන ෆෝන් එකට අමතරව තව ෆෝන් එකක් ලෑස්ති කර ගන්නවා නම් ගොඩක් හොඳයි. ගෙදර එහෙම තියෙනවා නම් නැත්තම් කමක් නැහැ ඒක. ඔය සමහර ෆෝන් වල නම් තියෙනවා නේද අර ස්ක්‍රීන් එක ඩුවල් කරන්න පුළුවන්. නේද? ස්ක්‍රීන් එක දෙකට බෙදාගෙන පාවිච්චි කරන්න පුළුවන්. එහෙම ඔප්ෂන් එකක් හරි යූස් කරන්න. එහෙම නැත්නම් ගෙදර කම්පියුටරයක් තියෙනවා නම් කම්පියුටරේ සහ ෆෝන් එකේ වීඩියෝ එක බලාගෙන ෆෝන් කම්පියුටරේ කෝඩින් කරන්න අපි පටන් ගමු. ඉතින් ඒ මොකක් හරි පහසුකමක් හදාගන්න. හැබැයි ඒ කියලා හෙටම කම්පියුටර්ස් ගන්න හදන්න එපා. ෆෝන් ගන්නත් හදන්න එපා. හරිද? ඒක අවශ්‍ය නැහැ. ඔයාලට පුළුවන් තියෙන පහසුකම් වලින් උපරිම ප්‍රයෝජන ගන්න. ඔය මොකුත් නැහැ කියලා හිතන්නකෝ. ගෙදර කම්පියුටරේකුත් නැහැ. ෆෝන් එකම එකයි තියෙන මේ වීඩියෝ එක බලන එක විතරයි. කරන්නේ මොකද්ද? ඔයාලට පුළුවන් කරන්න වැඩේ. ෆෝන් එක
අදාළ කෝඩ්ස් ටික ලියාගත්තා නෝට්ස් පොතේ කොහොමද ලියා ගන්නවනේ ලියා ගන්නවා ඊට පස්සේ මේ වීඩියෝ එක ඉවරුනාට පස්සේ කෝඩ් ලියලා බලන්න කෝඩ් කරලා බලන්න ගැටලුවක් නෑ හරි මොකක් හරි ක්‍රමවේදයකින් මේ ප්‍රැක්ටිකල් කරලා බලන්න ඒකෙන් තමයි ඔයාලට ගුරුවක් ගන්න හරිද මේ ගුරුව ගණන් ලබා ගැනීම මගින් පුතේ ඔයාලට හොඳට ඔළුවට අවධාරණය වෙනවා කෝඩින් නැත්නම් HTML කෝඩ් නිකන් මතක තියා ගැනීම අමාරු වෙයි ඒක නිසා තමයි කෝඩ්ස් අපි ප්‍රැක්ටිකලි කරලා බලන්න පැහැදිලිද? ඉතින් එහෙනම් ওই විදිහට තමයි අපේ පාඩම යන්නේ ඉස්සරහට. ඉතින් එහෙනම් හොඳට මේ කොටස් ටික අධ්‍යයනය කරන්න, පාඩම් කරන්න, වැඩ කරන්න. එහෙනම් අදට මම මෙතනින් නවතිනවා. හැමෝටම සුබ දවසක්, සුබ සතියක්. ඊළඟ පාඩමේ අපි එනම් හම්බ වෙමු.